ආයිබෝවන්. අදත් හරිදේ ටීවී නාලිකාවේ හොඳම රටක් වැඩසටහන හා සමගින් අපි ඔබගේ නිවසේ යාලින්දයට ගොඩ වදිනවා. කොවිඩ් රැල්ලේ තුන්වෙනි රැල්ලත් අපේ රටේ යම් පදාසයක ව්‍යාප්ත වෙන බවක් අපිට පේන්නට තියෙනවා. මේ අවස්ථාවේ අපි මුහුණ දෙන සමාජීය ආර්ථික විවිධ ශේෂ්ත්‍රවල බලපෑම අති විශාල බව ඔබට මට පැහැදිලි කරන්න අටුවා ටීක අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොම වුණත් අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ තුන්වෙනි කොවිඩ් රැල්ල තුල ඇති වෙලා තියෙන මේ తত্ত্বය දේශ විචාරාක්ෂයෙන් බැලීමක් තමයි අපේ වැඩසටහන තුල අද දවසේ අපි අපේක්ෂා කරන්නේ. මේ වැඩසටහනේ වෙනද වගේම ඔබට හුරු පුරුදු සම්පත්දායක දෙපළක් අපි අද සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ තමයි ජී.එල්. වර්ඩන් පෙරේරා මහත්මයා. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. ඒ වගේම ඔබට කවදාත් හුරු පුරුදු අපේ විධානපති මහත්මයා. අයිබෝන්. ඇත්තටම වර්ඩන් පෙරේරා මහත්මයා දැන් මේ වෙනකොට කොවිඩ් රැල්ලේ අපිට පළමුවෙනි රැල්ල හමාගෙන ගියා. ඊට පස්සේ ඒ යම් ආකාරයකින් අපි ජයග්‍රාහීව යම් ජයග්‍රහණයක් තුල අවසන් කරගන්න පුළුවන් වුණා. දෙවෙනි රැල්ලත් අපිට යම් බලපෑමක් ඇති කරා. නමුත් සාර්ථකව අපි එහි යම් ඵලයක් සාර්ථකත්වයක් අත්විඳලා තියෙනවා. තුන්වෙනි රැල්ල පසුගිය සිංහල හින්දු අලුත් අවුරුද්දත් එක්ක සමාජය තුල මතුවෙන්නට පටන් ගත්තා. හැබැයි දැන් එහි බලපෑම සමස්ත සමාජයේ විසින්ම වෙලා ගනිමින් පවතිනවා. වර්ඩන් පෙරේරා මහත්මයා මේ තුන්වෙනි රැල්ලත් එක්ක අපේ සමාජ හැසිරීම පිළිබඳව කොහොමද ඔබතුමා දකින්නේ? ඇත්තටම සම්පත් ඒක ඛේදවාචකයක් විදිහට අපි අර්ථ දැක්වුවොත් හොඳයි කියලා හිතනවා. සම්පූර්ණයෙන්ම අපේ සමාජය එමත් නැත්නම් රටවැසියෝ සියල්ලක්ම එතෙන්දී සෑම සංස්ථාවක්ම පවුල් ඒකකයේ ඉඳලා නිලධාරීන්, දේශපාලකයන්, අපේ පැවිදි පක්ෂය ඇතුළු සීලමු දෙනාගේ වගකීමක් පැහැරහැරීමක් එක්ක තමයි මේ දෙයට අපිට මුහුණ දෙන්න සිද්ධ වුනේ කියලා අපි දන්නවා. අපි දැක්කා අවුරුද්දට පෙර ආතුව එහෙමත් නැත්නම් අප්‍රේල් මාසේ මුල මාර්තු මාසේ අග වගේ කාලවලදී ලෝකෙ ගියපු ප්‍රවණතාවය. ඒ ප්‍රවණතාවයත් එක්ක අනුතුරුංගවීම් රාශියක්ම ආව අපේ රටට, අපේ සමාජයට ආවා. විශේෂයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයට, සෞඛ්‍ය ශාස්ත්‍රවලට, ආරක්ෂක අංශවලට, දේශපාලන අධිකාරියට මේ වගේ හැමතැනකටම ආවත් අපේ සමාජයේ වගකීම් ටික යම් තරමකට අමතක කිරීමක් කරා මිනිස්සු ආත්මාර්ථකාමී විදියට. මම මේ වචනේ පාවිච්චි කරන ටිකක් බරපතල වචනයක් සම්පත් ආත්මාර්ථකාමීකම කියන එක. සෑම ආගමකම ගන්නන දෙයක් අපි අපෙන් ටික ටික දුරු කරන්න ඕන මේ කාරණයක් මේ ආත්මාර්ථකාමීකම කියන එක. අපි වෙන වෙනම ආත්මාර්ථකාමී වුණා. පවුල් එකකයක් ගත්තොත් අම්මා තාත්තා වෙනම ආත්මාර්ථකාමී වුණා, දරුවෝ මුණුපුරෝ වෙනම ආත්මාර්ථකාමී වුණා. අපි ඒක තව කතා කරගෙන යද්දී තව විස්තර කතා කරමු. ඊළඟට මෙහා ගෙදර එක්කෙනත් එක්ක එහා ගෙදර එක්කෙනා ආත්මාර්ථකාමී වුණා. මේ විදිහට ගිහිල්ලා අපි දැක්කා අර කාලයක් තිස්සේ හිර කරගෙන ඉඳපු කුරුල්ලෙක් නැත්තම් සතෙක් අපි බලමු පුංචි බලු පැටියෙක් කියලා. මෙයා කූඩුවක දාලා ඉන්නවා අපි සතියක් දෙකක් තිස්සේ. කෑ ගහද්දි. මෙයා ඒ කූඩුවෙන් නිදහස් කරාට පස්සේ අපි දන්නවා නොකරන දෙයක් නැහැ. ගෙදර ඇතුළට හුරු වෙච්ච සතෙක් නම් මෙයා ගෙදර තියෙන පුටු සෙටියකේ ඉඳලා සම්පත් ඇඳට පවා පැනලා සේරම හූරනවා, පහුරු ගන්නවා, විකනවා, කනවා, සෙරෙප්පු ඕන හැමදේම මෙයා කරනවා. මෙයාගේ හිතේ තියෙන සියුම් ඊර්ෂ්‍යාවක් එක්කම මෙයාගේ නිදහස භුක්ති විඳීමේ අයිතු ආසාවක්. මම හිතනවා සමාජ විදියට මෙන්න මේ ආත්මාර්ථකාමීකම වීමත් එක්කම අයුතු විදියට මේකේ ලාභ ප්‍රයෝජන ගන්න ගියා අපේ පුරවැසියෝ. ඒක දැන් අපි අත්දැකනවා කවුරුත් අඩු වැඩි විදියට. ජීවිත අහිමි වෙලා යනවා අපේ හිතයිසින් හිතා ගන්න බැරි විදියට. රටේ සිටිය යුතු පුද්ගලයෝ මා එකෙන් කියන්නේ නැහැ ඉතුරු වෙන්නේ නරක පුද්ගලයෝ කියලා සම්පත්. අපි ඇතුළු බොහෝ දෙනෙක් අපේ වාසනාවන්ත වෙලා ඉන්නවා තවමත් මේ දේෙන් අපි මිදෙන්න. නමුත් මේ වෙද්දි මේ පුද්ගලයෝ කීප දෙනෙක් හා මුළු සමාජයම ආත්මාර්ථකාමී වීම තමන්ගේ කාර්යභාරය හිතන්නේ බලන්නේ නැතුව අනවශ්‍ය විදියට භුක්ති විඳීමත් නිසා අපිට තුන්වෙනි රැල්ල කියන එක ඛේදවාචකයක් වෙලා තියෙනවා. යම් තරමකට දැන් අපි රටේ සංචාරන සීමාත් යොදාගෙන ආරක්ෂක අංශ ඒ වගේම සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ දෙනෙක් විශේෂයෙන් රාජ්‍ය යාන්ත්‍රණය අපේ රටේ. රාජ්‍ය යාන්ත්‍රණය සාමාන්‍ය මනුස්සයන්ගේ එකතු වීමත් එක්ක පාලනයක් වෙලා තියෙනවා. මේකත් අපි අවස්ථාවක් කරනගත්තොත් මා හිතනවා අපේ හතරවෙනි රැල්ල පස්වෙනි රැල්ල වෙද්දී අපිවත් නිදින්ද කියන එකේ ගැටලුවක් තියෙයි ඉස්සරහට. විධානපති මහත්මයා දැන් මෙතුමා සඳහන් කරනවා ඇත්තටම මේ දැන් එකාතකින් බැලුවම අර ආත්මාර්ථකාමීත්වයේ පුජ්‍යලයන්ගේ තියෙන ආත්මාර්ථකාමීත්වයේ මේ වගේ හැඟීම් ඒකාකාරයෙන් ගත්තහම මේ මානුෂීය හැඟීම්. නමුත් මානුෂීය හැඟීම් වල වුණත් අන්තගාමීත්වයත් එක්ක තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. කොහොමද ඔබතුමන් දකින්නේ මේ වර්තමානයේ තුන්වෙනි රැල්ලක් නිර්මාණය වීම සහ එය සමාජයට ඇති කරන බලපෑම් පිළිබඳව? අත්වශයෙන්ම සම්පත් මේ තුන්වෙනි රැල්ල කියන එක අපිට විශේෂයෙන් වැදගත් උනේ මීට ඉස්සෙල්ලා පැමිණි
කොවිඩ් රැලි දෙකම අපි එක අතකට මෙතුමා මතක් කළා වගේ සාර්ථකව මුහුණ දුන්නු අවස්ථාවන් බවට පත් වුණා. ඊට සාපේක්ෂව බලුවා මෙම අවස්ථාව ගොඩක් දුරට හානිදායක ආකාරයටයි පැතිරුණේ සහ සමාජයට බලපෑවේ. එතකොට මේක ඇත්තටම මේක ගැන කියන්න තියෙන්නේ මිනිස්සු මම හැමතිස්සෙම කියන දෙයක් වගේ මේ නූගත් මිනිස්සු මේ දේවල් ගැන තියෙන අවබෝධය මදිකම නිසා මේ බඳු දෙයක් වෙනවා නම් ඒක සාධාරණයි. නමුත් ඇත්ත වශයෙන්ම මෙතුමා මතක් කළා වගේ ඒ තමන්ගේ පෞද්ගලිකව තමන්ගේ තියෙන සමාජ වගකීම් හරියට ඉටු කරන්නේ නැතුව අනිත් පැත්තෙන් ආයතනික වගකීමක් තියෙන හැම කෙනෙකුටම රජයේ වෙන්න පුළුවන් පෞද්ගලික වෙන්න පුළුවන් ඒ ආයතනික වගකීමක් තියෙන මේක ආපදා අවස්ථාවක්. ලෝක ආපදා අවස්ථාවක්. මේ බඳු අවස්ථාවකදී සාමාන්‍ය හැසිරීම, සාමාන්‍ය ගතිපැවතුම්, අපේ සාමාන්‍ය එදිනෙදා කටයුතු ඒ විදිහට කරන්න බෑ. අපි හදා ගන්න ඕන මේ සඳහා මුහුණ දෙන සැලැස්ම. ඉතින් මේ සැලසුම් ජාතික වශයෙන් ඒ විවිධ සැලසුම් රාජ්‍යයක් හැටියට හදන්න වගේම එක් පුද්ගලයා හැටියට අපිට තියෙන්න ඕන අපේ ප්‍රමුඛතා ඇසුරින් අපි හදාගත්ත සැලැස්මක්. අපි කොච්චරද ඇවිදින්නේ? අපි මේ අවුරුද්දේ මොනවද කරන්නේ? ඔබ දන්නවා මේ තුන්වෙනි රැල්ලට කිව්වේ සිංහල අවුරුදු රැල්ල කියලා. සිංහල අවුරුද්දත් එක්ක ඇති වුණා. ඇත්ත වශයෙන්ම සිංහල අවුරුදු අපේ සංස්කෘතිකාංගයක් වුණාට අපිට මේකේ නොකර ඉන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. දැන් ඔබ දැක්ක ඊයේ පෙරේදා අපි බෞද්ධ රටක් හැටියට වෙසක් උත්සවය හොඳින්ම සමරන රටක් හැටියට නමුත් වෙසක් උත්සවය අපි ඉතාම ඡාම්ව වෙනදා කරන ඒ ආමිෂ ප්‍රතිපත්ති පූජා සියල්ලක්ම නවත්තලා ගෙදරට වෙලා බොහොම ඡාම් ආකාරයෙන් නිකන් නිරූපණයක් විතරක් කරලා ප්‍රතිපත්තිමය පැත්තෙන් විතරක් ප්‍රතිපත්තිමය පැත්තෙන් සමහරට ඒකටත් අවශ්‍ය මානසික වටපිටාව තිබුණේ නැහැ. ඒකේ ගෙදරකවත් සිල් සමාදන් වෙලා මානසික ඒකාග්‍රතාවයක් තියාගන්න තිබුණේ නැහැ. ඉතින් ඒ අන්තිමට විත්තියටම හේතු වුණාම අපි සැලසුමට අනුගත වීමට වඩා වටින්නේ අපි සැලසුමට මුලින් ඉඳලා අනුගත වුණා නම් මේ தත්ත්වය උදා වෙන්නේ නැහැ. සිංහල අවුරුද්දට ඒ කැපකිරීම එහෙම නැත්නම් අවබෝධයෙන් වැඩ කිරීම අපි කළා නම් මේ වෙසක් පොයට මෙහෙම ඉන්න අපට ඕන වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි බලෙන් ඉක්මවන්න දැන් අපේ රටවල හුඟක් වෙලා පුරුදු වෙලා තියෙන නීති රීති ආදීන් සංයමයක් ඇති කිරීමටනේ. දැන් ඔබ දන්නවා අපි කවුරුත් සමාජයේ අපි කවුරුත් රජයට නොයෙක් විදිහේ දෝෂ දර්ශනයට ලක් කරා මේ රට වහන්නේ නැහැ කියලා. ඔබ දැක්ක දැන් අපි දැක්ක රට වැහුවා. ඇත්ත වශයෙන්ම අපි එක ඒ නීතිගරුක විදිහට ඒ අවශ්‍යතාවයට අනුකූලවද හැසිරෙන්නේ. අදටත් නැහැ. දැන් අපි මේ පොඩි බාධා කිරීම රට වහන්න ඉස්සර වෙලා කෑ ගැහුව රට වහන්නේ නැහැ කියලා. දැන් වැහුවට පස්සේ කෑ ගහනවා රට වහලා දැන් අපිට අතපයකට ගහලා අපි යන්නේ කොහොමද? ඉතින් අපි කතා කරමු මේ පිළිබඳව ටික ටිකට. ඇත්තටම මෙතුමා කියුවේ හරි. දැන් අපිට වෙලා තියෙන මෙහෙම එකක් තියෙනවා. අපි ඒ අවස්ථාවට අපි එක්කෙනාගේ තියෙන පෞද්ගලික වගකීම, ජාතික වගකීම ඉෂ්ට කරන්න ඕන. අපි මේ දැන් අපි පසුවට කතා කරනවා මේ අපි සාමූහික වගකීමක් තියෙන මාධ්‍ය හසුරවන්න, එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ඔස්සේ නොඑක් මතපල කරන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා. එතුමා මතක් කරා වැදගත් කාරණයක් එතුමා මේක කියයි. අපි හැමෝටම තියෙන මේ වගකීම අපි එක්කෙනා ඉෂ්ට කරන්නේ නැතිකම මේ වෙලා තියෙනවා. උදාහරණයක් ඉදිරියට ආයතනයක් හැටියට දැන් අපි වචනයක් කියනවා මේ බොරදී මාළු බානවා කියලා. බොරදී මාළු බානවා කියන්නේ මේ මොකක් හරි අවස්ථාවක් උදා වුණාම මොකක් හරි ආපදාවක් හෝ කවරෝ අවස්ථාවක තමන්ට සාමාන්‍ය පසුබිමට කරගන්න බැරි වැඩ කරගන්න ඉදිරිපත් වෙන වෙලාව. ඉතින් මේ වගේ හානිකර හැසිරීම අපි පෞද්ගලික එක්කෙනා ළඟ තියෙනවා, සමූහයකට සමාජෙත් තියෙනවා, අපේ ආයතන වලත් තියෙනවා. ඉතින් මේවා ඔක්කොම එකතු වෙලා තමයි අපිට මේ අභාග්‍ය සම්පන්න තත්ත්වයට මුහුණ දෙන්න ඕනේ. ඇත්තටම විද්‍යාපති මහත්මයා මේ කාරණාවේදී පැහැදිලි වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ අපි අර අධ්‍යාපන හදාරන දරුවන් අපි සාමාන්‍යයෙන් කුඩා කාලේ ඉගෙනගෙන තියෙනවා. මේ සමාජයේ නිර්මාණය වෙලා තියෙන්නේ පුද්ගලයන්ගෙන්. එතකොට සමාජය කියන ඒකකයේ හැදෙන්නේ පුජ්‍යල ඒකක ගොන්නක් එකතු වෙලා. මෙන්න මේ පුජ්‍යල ඒකක යන් සතුව තියෙන වගකීම, යුතුයකම් ඉටු කිරීම, මෙන්න මේ සමාජීය වගකීම මේ කියන කාරණාවන් ටිකෙන් තමයි සමස්ත සමාජය කියන එක නිර්මාණය වෙන්නේ. ඒත් එක්කම මම දැන් අපි අර කියවනක් තියෙනවානේ natural law is about the divine law කියලා. මොකද මේ දේව නීතියටත් ඉහළින් තියෙනවා ස්වභාව ධර්මයේ නීතිය. ඒතකොට මේ ස්වභාව ධර්මයේ නීතිය නේද මේ ක්‍රියාත්මක වෙන්නේ? ඇත්තටම සම්පත් ස්වභාව ධර්මය කියලා කියන්නේ අවසංග දෙයක් අපිට. අපේ පාලනයෙන් තොරයි. අපි ඒක තේරුම් ගන්න ඕන කාරණේ. අපිට වසංග නැහැ ස්වභාව ධර්මය. අපි
මිනිස්සු විදියට කියනවා. ඉතින් එක එක අර්ථකථනක් දෙනවනේ අපි තමයි හිතන්න පුළුවන් කොටාසේ. සත්තුන්ගේ උසස්ම කොටස අපි. ඔහොම කිය ඉතින් දෙවියන්ට වඩා උසස් එක එක ආගම් වලින් සමහර වෙලාවකදී අපි අදහන බෞද්ධ දර්ශනය වුණත් අපි වෙලාවකට කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යාත්මයක් තමයි ලබන්නම ඕනේ දිව්‍යාත්ම හෝ වෙනත් ආත්මවලදී පින් රැස් කිරීමේ නැත්නම් කුසල රැස් කිරීම විශේෂයෙන්. කුසල රැස් කිරීමේ හැකියාවක් නැහැ කියන කාරණේ. ඉතින් මේවත් සමහරු වැරදි විදිහට අර්ථකථනය කරගෙන මිනිස්සෙක් වෙලා ඉපදීම තමයි ලෝකේ උසස්ම හැකියාව නැත්නම් ලැබපු දේ කියලා හිතාගෙන අපිට ඒ ලැබුණු අවස්ථාවෙන් සියලු ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. ප්‍රයෝජන ටික ගන්න හදනවා. ඒක නේද අපි අත්විඳින්නේ. ස්වභාව ධර්මයේ හැමතිස්සෙම අපිට අකාරුණික වුණේ නැහැ. පුළුවන් තරම් කාරුණික වුණා. සම්පත් අපි ගියොත් ක්‍රිස්තු පූර්ව වර්ෂවල ඉඳලා ලෝකෙ මේ වගේ වසංගත තිබුණේ නැත්තේ නෑ. තිබුණ මහා විශාල ප්‍රමාණයක්. මිලියන ගණන් අපේ විධානපති මහත්මයා කිව්වා වගේ මිලියන ගණන් ජීවිත හානි වෙලා ගියා. හැබැයි මිනිස්සු ඒකට අනුගත වුණා යම් තරමකට ආත්මార్థකාමී බවෙන් මිදුණ අපි කතා කරා වගේ තමන්ගේ කාර්යභාරය අඳුරගත්තා. ඔබට අහලා ඇති ඔබ අහලත් ඇති මේ සමාජ මාධ්‍යවල මේ දවස්වල යනවා ලෝකේ වසංගතයක් තිබිච්ච වෙලාවකදී එක්තරා ගමක් හැසිරුණු ආකාරය. ඒ ගමේ උදවිය පවුල් ඉතුරු වුණා බොහොම ටිකක් 70කට වගේ ආසන්න සංඛ්‍යාවක් මා බොහෝ විට නිවැරදි කියලා මා හිතන මේ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් කරදර වෙන්න එපා. නමුත් මේකේ අන්තර්ගතය තමයි වැදගත් කාරණේ සම්පත්. මිනිස්සු අපි කොච්චර උසස් කියලා හිතුවත් ඒ ගමේ උදවිය කල්පනා කරනවා මේක බෝ වෙන්නේ තව කෙනෙක්ගෙන් තව කෙනෙකුට විතරයි බෝ වෙන්නේ වෙන ක්‍රමවේදයක් නැහැ. දැන් මේ කොරෝනා වල නම් තියෙනවනේ සමහර වෙලාවකදී අපි ආසන්නෙන් හිටියත් නැත්නම් අපි කොරෝනා රෝගියෙක් හෝ කොරෝනා වාහකයෙක් වෙලා අපි යම් වස්තුවක් ඇල්ලුවොත් ඒ වස්තුව නිරෝගී කෙනෙක් ඇල්ලුවොත් බෝ වෙනවා කියලා. මේ රෝගේ තිබිලා තියෙන ලක්ෂණේ තියෙන්නේ තව කෙනෙක් ඉදිරියේදී කතා බහ කරොත් විතරයි මේක බෝ වෙන්න පුළුවන් කියන කාරණේ. ඉතින් මෙතෙන්දි මේ ගමේ කට්ටිය බලාගෙන යනවා මුළු රටම දැන් වෙලාගෙන මේක එනවා. මේ ගමේ කීප දෙනෙක් ඇති වෙනවා රෝගේ දරුණුයි හිටපු ගමන් ලේ ඇවිල්ලා ඇඟෙන් තැන් වල තුවාල ඇවිල්ලා දුක් විඳලා මේ යනවා දවසක් දෙකක් ඇතුළත. ගමේ ප්‍රධානියෙක් එකතු වෙනවා. එයා කියනවා අපේ ගමේ ඉන්නේ 70ක් 80ක් වගේ පිරිසක් අපේ ගම වට වෙලා තියෙන්නේ. ඒක නිසා අපි මැරෙමු. අපි කවුරුත් පිටට යන්නේ නැහැ, පලා යන්නේ නැහැ. මොකද මේගොල්ලන්ට නරක ආදර්ශ තිබුණා. යාපද ගම්වල උදවිය ලෙඩේ හැදීගෙන එද්දි පවුල කෙනෙක් හිටියනම් එයා තනි කරලා දාලා මේගොල්ලෝ ගියා. හැබැයි ඒ අරගෙන යන්නේ රෝග වාහකයෝ විදියට අනෙක් ගමකට. මේ වගේ රටම වෙලා ගත්තට පස්සේ මේ ගමේ උදවිය සම්පූර්ණයෙන්ම ගල් තියලා වට කරගෙන මේගොල්ලෝ පොරොන්දුවක් වුණා අපි යන්නේ නැහැ. අර බැමිණි තියාසාය වෙලා අපේ ස්වාමින් වහන්සේලා අපේ ශාසනය ආරක්ෂා කරා වගේ තමයි සම්පත් අතින් අත අල්ලගෙන මියෙම්මා නැසෙම්මා කියලා අපි වෙනම කතා කරමු මේ දේ අපිට වෙලාව තිබුණොත්. ඉතින් මේ ගමේ ප්‍රධානියාට එකඟ වෙලා මේගොල්ලෝ හිටියා වගේම ගමේ දුක්ඛිත විදියට කීප දෙනෙක් මිය ගියා. සමහර උදවිය ඉතුරු වුණා. හැබැයි අසල්වාසීන්ට මේගොල්ලෝ පණිවිඩය දුන්නා. ඔබ අපිට උදව් කරනවා නම් අපෙන් දෙයක් ඕන නම් එක ලිඳක් තිබුණා වතුර ගන්න. මේ ලිඳෙන් මේගොල්ලෝ වතුර ගන්න එකත් නතර කරා. ඒ උදවියට කිව්වා අපිට ලිඳෙන් වතුර ටික ගෙනල්ලා දෙන්න ඔබ අරගෙන තියන්න අපි ඒක පාවිච්චි කරන්න. නමුත් ඔබට විවෘතයි ලිඳ. ඔබට බෝ වෙන නිසා පාවිච්චි කරන්නේ නැහැ අපි කියලා. මෙන්න මේ ආකාරයෙන් මේගොල්ලෝ සොයම්ම විනයක් හදාගෙන මේගොල්ලෝ කීප දෙනෙක් මිය ගියා. කීප දෙනෙක් ඉතුරු වුණා. හැබැයි ලෙඩේ යාවද ගම වලට බෝ වුණේ නැහැ. මේ කතාව තව දිගට තියෙනවා මම කෙටියෙන් කතා කරේ සම්පත්. මෙන්න සමාජ කාර්යභාරය. මෙන්න මේක තමයි මිනිස්සුන්ගේ ඒ සාහිත්‍ය ඇතුළෙත් අපිට යමක් ගන්න තියෙනවා සම්පත්. අදටත් සංචාරකයන් රාශියක් නරඹන රටක්. ඒ රටේ අපි විස්තර ටික තව අපිට පසුවට කියන්න පුළුවන්කම ලැබෙවි. මෙන්න මේ දේවල් නේද අපි මිනිස්සු විදිහට උසස් විදිහට නම් අපි කරන්න ඕන ස්වභාව ධර්මෙත් එක්ක. ස්වභාව ධර්මයට ඒගොල්ලෝ යම් කලමනාකරණයක් ක්‍රමවේදයක් ඉගෙනනවා ස්වභාව ධර්මයට. මොකක්ද? උඹ අපිට දුන්න උසස් ආත්මයක්. ඒ උසස් ආත්මය අපි නිවැරදිව පාවිච්චි කරනවා. මොකක්ද නිවැරදිව පාවිච්චි කරන විදිය? අනිත් අයට පරාර්ථයක් අරගෙන එන විදියට. Tamanට විතරක් නෙමෙයි. ස්වභාව ධර්ම මේකට එකඟයි. වනාන්තරයේ නීතිය නැත්නම් කැලේ තියෙන නීතිය, කැලෑ නීතිය නෙමෙයි කැලේ තියෙන නීතිය සියල්ලක්ම අපි දන්නවනේ සම්පත්. අපි මෙතන කතා කරලා තියෙනවා මේ හෘදේ නාලිකාව ඔස්සේ මීට ඉස්සර වෙලා මේ නීතිය තමයි ලෝකේ ඉස්සරහට පැවැත්ම අරගෙන යන්නේ. ඒක නිසා මේ මිනිස්සය කියන කෙනා තමන්ගේ කාර්යභාරය විතරක් හරියට අඳුරගත්තා නම් ඒක ප්‍රමාණවත්. ඇයි අපි මේ ලෝකෙට බිහි වෙලා ඉන්නේ? මොකද්ද මගේ කාර්යභාරය මේ සමාජ වෙනුවෙන් කරන්නේ? ස්වභාව ධර්ම එතකොට අපිට පාලනය කරන්න බෑ. නමුත් කළමනාකරණය කරගන්න පුළුවන්. අපිට පාලනය කරන්න බෑ ස්වභාව ධර්ම පාලනය කරන්න අපි දන්නවා අපි අත්දැක්කා බිහිසුණු සුනාමිය ගම් වතුර නැත්තම් මේ ඊට අමතරව අපි දන්න ස්වභාව ධර්මයෙන් එන දරුණු නියඟ ඒ වගේ දේවල් අපිට පාලනය කරන්න බෑ. නමුත් කළමනාකරණය කරොත් අපිට පුළුවන්. අර ගමේ තියෙන උදාහරණය තමයි ඒගොල්ලෝ කළමනාකරණය කරා උසස් මානසික ගුණාංගත් එක්ක. ඒගොල්ලෝ දිනුවා. ඔව්. එතන විධානපති මහත්මයා මේ මෙන්න මෙහෙම හිතුවොත් අපි දැන් මේ කොවිඩ් වෛරසයේ මුල් වෛරසයක් ආවා. ඒතකොට මේ මුල් වෛරසය ජයග්‍රහණය කරන්න මේ මනුෂ්‍ය වර්ගයා විදියට සමස්ත ලෝකයේම එකතු වෙලා කටයුතු කරන්න පටන් ගත්තා. හැබැයි මේ කටයුතු කිරීමත් එක්ක වෛරසය තවත් ස්වරූපයක් ගන්නවා.
එතකොට දැන් ඒකටත් එරෙහිව මිනිසා කටයුතු කරමින් ඉන්නකොට වෛරසය තවත් ස්වරූපයක් ගන්නවා. දැන් අපි මේ වෙනුවට කතා කරනවා එංගලන්තයේ තියෙන එක වෛරස් ප්‍රභේදයක්, බ්‍රසීලයේ තියෙන තව එකක්, අප්‍රිකාවේ තවත් එකක්, දැන් ඉන්දියාවේ කොට තවත් ක්‍රමවේදයක් තියෙන්නේ. ඒකේ කොටසක තමයි අපි දැන් මේ වර්තමානයේ ගොදුරු බවට පත් වෙලා ඉන්නේ. ඒතකොට මේ වෛරස් එක විසින් අනුගමනය කරන මේ ස්වභාවික ක්‍රියාදාමය මිනිසුන්ට අනුරූප කරගත්තොත්, ඒ කියන්නේ තමන් මුහුණ දෙන ඛේදවාචක දැන් වෛරස් එක අපි විනාශ කරන්න කටයුතු කරනකොට වෛරස් එක ස්වභාව ධර්මයෙන් වෙනත් ප්‍රතිරූප වලට හැරෙමින් එයා තමන්ගේ රැකීම සඳහා කටයුතු කරනවා. දැන් අපිට බැරිද මේ විදිහට කටයුතු කරන්න? ඔව් ඇත්තටම සම්පත් මාත්‍රා මේ වෙනස් වෙන්න බැරි නම් කාට හරි කෙනෙකුට අපි කියමනක් කියනවා ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා, වෙනස් වීම පමණයි වෙනස් නොවෙන්නේ. එතකොට වෙනස් වීමට අනුව අපට වෙනස් වෙන්න බැරි නම්, එහෙම නැත්නම් අපට ඊට අනුරූපීව අපේ උපක්‍රම වෙනස් කරගන්න බැරි නම් අපි අනිවාර්යයෙන්ම අසාර්ථකයි. ඒ වගේම බිලි වෙනවා අපි ඒ බඳු දේ. යුද්ධයක් අපි මේක යුද්ධයක් උදාහරණයක් ගත්තොත් මේ ජෛව විද්‍යාත්මක අවියකින් අපිට මේ පහර දෙන වෙලාවේ ඇත්තම පරම්පරාවට මේ වෙනස් වෙවි වෛරසයේ කෙටි ආයු කාලයක් තියෙන ඊළඟ පරම්පරාව යම්කිසි පොඩි වෙනසකුත් එක්ක එන්නේ. එතකොට අපි දැන් බෙහෙතක් හොයාගත්තා වුණත් මේකේ වෛරසයේ හැසිරීම අධ්‍යයනය කළා වුණත් පරම්පරා කීපයක් කියන්නේ දවස් 14ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දවස් 28ක් ඒකේ තියෙන ජීවන චක්‍රය අනුව ඒ කාලයක් ගෙවිලා ඊළඟ පරම්පරාවට එනකොට අපි මුලින් ඉගෙන ගත්ත දැනුම සම්පූර්ණයෙන් වැරදි අලුත් දැනුම. ඉතින් මේවට මුහුණ දෙන්න පළවෙනි කාරණේ තමයි වෛද්‍ය පර්යේෂකයෝ ආදී නිරන්තරයෙන්ම මේකේ හැසිරීම අධ්‍යයනය කරනවා. නමුත් අපි මිනිස්සු හැටියට අපි ඒකට අපි මුහුණ දෙන ගොදුරු වෙන පිරිස හැටියට අපිටත් ඊට අනුරූපීව වෙනස් වෙනවා. ඕනම තැනක එහෙමයි. සමාජයේ පැවැත්මක් අපි මොකක් හරි පරිසරයත් එක්ක යනවනම් පරිසරයට අනුරූපීව අපිට වෙනස් වෙන්න බැරි නම්, අපේ ඇවතුම් පැවතුම් වෙනස් කරගන්න බැරි නම්, අපේ ඒ වෙනුවෙන් ගන්න ප්‍රතිකාර වෙනස් කරගන්න බැරි නම් අපිට ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ දැන් අර වෛරස් එක තමන්ගේ රැකීම සඳහා එයා වෙනස් වෙනවා වගේම මිනිස්සුන්ටත් රැකෙන්න අවශ්‍ය නම් වෙනස් වෙන්න ඕන කියන පණිවිඩය මේ දෙන්නේ. සතුරා දිනන්නනේ බලන්නේ. අපිට පහර දීලා අපි මැඩපවත්වගෙන දිනන්න බලනවා නම් අපි ඊට ප්‍රතිපහාර දෙන්න අපි ඊට අනුරූපව වෙනස් වෙන්න ඕනේ. එහෙම වෙනස් වෙන්න බැරි අපේ මිනිස්සු ඇත්තටම කලමනාකරන ඉගෙන ගන්නකොට අපි හැමෝම දන්න වෙනස් වීමට මොකක් අය කැමති නැහැ. මොකද සුව පහසු වටපිටාවක් හදාගෙන මේක තමයි හරි කියලා ඉන්න කැමති. සාමාන්‍යයෙන් අපේ ග්‍රාම විවහාරයේ තියෙනවනේ සමහර මිනිස්සුන්ට මේ නිදාගන්න තැන මාරුනහම නිින්ද යන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. නමුත් එකක් තියෙනවා. වෙනස් වීමට පුරුදු වෙන මිනිහා ඊට වැඩිය හොඳට නිින්ද යනවා කියන එක දන්නව අනිත් තැනකට ගියාම. ඒ වගේ තමයි මේක පුරුදු පුහුණු කරන්න ඕනේ. මේ වගේ අවස්ථාවක විශේෂයෙන් මේ පරිශ්‍රණය කරන මිනිස්සු ඊළඟට මේ සම්බන්ධයෙන් දැනුම ඇති අය අපි දැනුවත් කරන ආකාරයට ඊට අනුරූපීව අවශ්‍ය දැන් අපිට පුරුදු නෑ මේ අපි දැන් මේ දවස්වල දින සංචරණ සීමාව කියන එක ත්‍රස්තවාදී කලබලයක් තියෙන කාලෙවත් අපි එහෙම හුදේකලා ගම් වලට වෙලා හිටියේ නෑ. ඒක ඇත්තටම මේ අපේ සමාජයට අලුත් වචනයක් එකකට. නිරෝධායනේ මේ සංචරණ සීමාව මේවා අලුත් වචන. නමුත් එක දෙයක් අපිට තියෙනවා. මේක විතරයි අපිට මේ වෙලාවේ පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රමය. ඉතින් එහෙමනම් අපිට සිද්ධ වෙනවා මීට අනුරූපීව අපේ හැම දෙයක්ම ඔබ කිව්වා වගේ වෙනස් කරගන්න. ගෙදර ඉඳලා කන බොන වෙලාව වැඩ කරන වෙලාව අපි දැන් අපි දන්නවා මෙතුමා දන්නවා අපි හැමෝම work from home කියලා අපි ගෙදර ඉඳන් වැඩ කරන්න පටන් ගත්තා. අපි එතකන් අපිට එහෙම අත්දැකීමක් තිබුණේ නැහැ. අපි එහෙම හිතුවේ නැහැ. අපි යව හිලු පහළු විදියට තමයි කල්පනා කර ගෙදර ඉඳන් වැඩ කරන්නේ. නමුත් ඊට අනුරූපීව දැන් ඇත්ත වශයෙන් මිනිස්සු තාක්ෂණය යොදා ගැනීම විශේෂයෙන් අපි දන්නවා හැම ක්ෂේත්‍රයකම තාක්ෂණය උපරිමයෙන් යොදාගෙන දුරස්ත ඉඳගෙන කටයුතු කරන්න පුරුදු වෙලා තියෙනවා. දැන් ඒක උදාහරණයක් ඇටියට බැංකු ක්ෂේත්‍රයේ වුණ බැංකු කටයුතු බොහෝමයක් බැංකු ශාඛාවලින් ගිහිල්ලා කරගන්න ඒවා දැන් පුරුදු වෙලා තියෙනවා. තමන් අතේ තියෙන ජංගම දුරකථනයෙන් නැත්නම් ඒක විශේෂ වූ ඒ තරම් අරතරන් ජනාකීර්ණ ඕන තැනකින් මේකට කරගන්න. ඉතින් මේ වෙනස්කම් ටික අපේ ඇති කරගන්න. දැන් ඇත්තටම මේ තාක්ෂණය අපි ඉගෙන ගන්න එකකින් වැඩක් නැහැ නේ අපි ඒව යොදා ගන්න නැත්තම්. ඉතින් මේ වෙනස්කම් ටික ඇති කරගන්න අපි කටයුතු කරුවොත් මම හිතනවා මේ අරුදෙන් මේ විදිහෙන් එච්චර අමාරු වෙන එකක් නෑ. ඒ නිසා ඔබ මතක් කර ඒ ඉසව්ව හොඳයි. ඔබ මතක් කළ මානෙ හොඳයි. අපි වෙනස් වෙන්න ඕන. වෙනස් වෙන්න ඕන කොයි විදිහටද? ඇත්ත වශයෙන්ම මීට ප්‍රතිරෝධීව අපිට එන ප්‍රවාහයට ප්‍රතිරෝධීව අපි හැඩගැහෙන්න ඕන. ඒකට මැලි වෙනවා නම් අපිට කවදාවත් ඉස්සරහට යන්න බෑ. අපේ රැකීම තියෙන්නේ නැහැ. වලන් පෙරමත්තා
දැන් හැම ඛේද වාචකයකම අපිට අවස්ථාවක් තියෙනවානේ. මෙන්න මේ ඛේද වාචකය ඇතුලේ අපි උදා කරගත්ත යුතු අවස්ථාව කොහොමද අපි ජාත්‍යන්තර මට්ටමින් දකින්නේ? දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ලෝකේ ප්‍රබල ජනාධිපතිවරු. එහෙම නැත්නම් ලෝකේ ප්‍රබල රටවල් වල දේශපාලන අධිකාරීන් වෙන්න පුළුවන්, ආර්ථික විද්‍යාඥයන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෛද්‍ය ශාස්ත්‍ර ප්‍රවීණයන් වෙන්න පුළුවන්. මේ අය මේ වන විට සමහරට විනාඩි දෙකේ සමහරට විනාඩි 10 වගේ ඉතා කෙටි වීඩියෝ දර්ශන විදියට අන්තර්ජාලයට එකතු කරනවා යම් අදහස්. ඔබතුමා නිරන්තරයෙන්ම අන්තර්ජාලයත් එක්ක ඉන්නවා. ඒ අන්තර්ජාලයේ තියෙන දැනුමේ වටිනා කොටස උකහා ගන්නවා. කොහොමද මේ ලංකාවේ සහ මේ ලෝකයේ මුණ දෙන මේ වර්තමාන තත්ත්වයේ ජාත්‍යන්තරව දැකලා තියෙන්නේ? ඇත්තෙන්ම සම්පත් මේ ඔබ කතා කරපු ආකාරයට අපේ රටේ තියෙනව පොඩිමත් නෙමෙයි. ඒක මා හිතන්නේ සැලකිය යුතු මට්ටමේ අඩුපාඩුවක් අපි දකිනවා. ඒ රටවල් බොහොමයක මේ ළඟටදී කතා කරා ඔබ කිව්ව ආකාරයෙන්ම අපේ හිතයිසියෙක් එතුමා මේ වෙද්දී වසර 20කට අධික කාලයක් කැනඩාව කියන රටේ පදිංචි වෙලා ඉන්නේ. කැනඩාව කියලා කියන්නේ අපට මතකයි මුල් කාලෙදී මේ කොවිඩ් වසංගතයත් එක්ක වැඩිහිටි පරම්පරාව ධර්ම විදියට ජීවිතේ හැරදාලා යන්න ගියපු සීතල කාලෙදී ගිය අවුරුද්දේදී සිද්ධ වෙච්ච රටක්. නමුත් ඒ කැනඩාවේ මේ වෙද්දි ජාතික ප්‍රතිපත්ති සකස් කරගනිද්දී ඒ උදවිය පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකට එකතු වෙලා මුලින්ම අපි අවුරුදු 30ට වැඩි අයට වැක්සින් එක දෙමු. 60ට වැඩි අපිට ගන්න ඕන නැහැ කියලා දේශපාලඥයන්ම තමයි සම්පත් නිලධාරීන් වගේම දේශපාලඥයන් දෙගොල්ලම විශේෂයෙන් විශ්‍රාමික නිලධාරීන් පවා ප්‍රතික්ෂේප කරලා තිබුණා අපිට වැක්සින් එක පා. අපි රට වෙනුවෙන් සේවය කරා. අපි දැන් විශ්‍රාමයට පොක් ගන්න අපේ කාලය ඉවරයි. බලන්න දැක්ක වරන් පෙර මහත්මයා මේ අන්තර්ජාලය තුළ තියෙන බ්‍රිතාන්‍යයේ රැජිනී පවා ඒ අර රටේ හදලා තියෙන ක්‍රමවේදයට අනුගතව තමයි රජපෞලේ සමාජිකයන් පවා මේ එන්නත ලබා ගැනීම කරන්නේ. ලොකු සමාජ කතිකාවතක් කරලා අපේ රටේ නායිකාව අපේ සංකේතය නිසා එතුමියට ගන්න කිව්වත් එතුමිය කිව්වා එහෙමනම් මට විතරක් මම ගන්නවා මගේ කාටවත්වත් ඒ හැකි මේක දෙන්නේ නැහැ. මොකද එතුමියත් පිළිගන්න ඕන නිසා සම්පත් එතුමියට පළවෙනි මැන්නට දුන්නා වුන් පරීක්ෂණ කරලා බලලා දුන්නා. නමුත් එතුමිය ගත්තා කේට් කුමරිය විලියම් කුමාරයා මේ කවුරුත් ගත්තේ ඒ අයගේ වයසේ අයට ගහගෙන යද්දි ඉන්ජෙක්ෂන් එක මේ වැක්සින් එක ඒ අය ඒ පොලිමට ගිහිල්ලා තමයි ගැහුවේ. අපේ රටේ ආදර්ශ උදාහරණ රාශියක් ගොඩක් තිබුණා. අපි දැක්ක සමහර මෙතෙම්තුරු පවා සම්පත් පොලිමේ ඉඳලා රජයේ ප්‍රධාන නිලධාරීන් පවා පොලිමේ ඉඳලා මේ ඉන්ජෙක්ෂන් එක ගහගත්ත වැක්සින් එක. ඉතින් අපි ඒවත් කතා කරන්න ඕන හොඳ පැත්ත. ඉතින් මේ කැනඩාවේදී මේගොල්ලෝ මෙන්න මේ තීන්දුව වරගත්තා. ඊට පස්සේ අන්තර්ජාලය සැරිසරාගෙන යද්දී අපි දැක්කා ලෝකේ හැම රටකම එහෙමයි සම්පත් අවාසනාව කියලා කියන්නේ. විශේෂයෙන්ම යාබද රටවල් ඇරෙන්න මේ අපේ රටේ තමයි මේ තත්ත්වය ටිකක් හොඳ නැති විදිහකට අපිට දකින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ රටවල් ඒගොල්ලෝ ප්‍රතිපත්ති තීන්දුව ගත්ත මෙන්න මේ ආකාරයෙන්. ඒ වගේම තමයි ඔබ කියු ප්‍රධානම කාරණේ. ඒ රටවල් වල හිටපු ප්‍රධානීන් රාශියක් වර්තමාන ප්‍රධානීන් වගේම පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව සුළු වීඩියෝ ක්ලිප් හදලා අද තාක්ෂණයත් එක්ක මෙතුමා කතා කරා තොරතුරු තාක්ෂණේ කොච්චර අපේ ජීවිතේට දැන් ඇතුළට කිඳාගෙන බහැලාද කියලා අපේ අතේ පවතින ජංගම දුරකථනයෙන් අපේ දරුවෝ වගේම අපිත් සුළු මොහොතක් හරි ඒකට යොමු වෙනවා අපිට කම්මැලිකම හිතුනට පස්සේ මොනවද අලුත් දේවල් තියෙන්නේ කියලා බලන්න. මේ උදවිය විනාඩි 2-3 වීඩියෝ ක්ලිප් හදලා දානවා. ඒගොල්ලෝ ප්‍රබල චරිත. අපි දන්නවා ඇමරිකාවේ ජනාධිපතිවරයා බැරක් ඔබාමා. ඒ ඌගේ හොඳ නරක බොහොමයක් අතරතුරේ හොඳ අපි ගොඩක් දකිනවා සම්පත්. ඔහු ඉඳිද්දි ලෝකෙට ගොඩක් දේවල් දුන්නා. නිර්හංකාර පරමාදර්ශී චරිතයක් විදියට ඒ වගේම කළු ඇමරිකානුවෙක් විදියට ඔහු රටට ජාතියට දීපු ඔහුගේ ආදර්ශ ගොඩක් දේවල් ඔහු විනාඩි 2ක මිනිත්තු 2ක වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා ඔහු ආයාචනා කරන්නේ තරුණයන්ට. ඔහු කියනවා ඇමරිකාව කියලා කියන්නේ බලකතු රටක්. නමුත් අපේ කාලෙදී මේ බලකතු බව අපිට රැක ගන්න පුළුවන් වුණාට වර්තමානයේදී අපි කවුරුත් ලෝකෙම එකයි. දැන් අපිත් අසරණ වෙලා ඔබ අපි ගෙවල් වලට කොටු වෙලා ඒ වගේම තමයි ලෝකේ අන්ත දුප්පත් රටවල් දරිද්‍ර රටවල් කියලා ඔහු කියන්නේ ආර්ථික අපහසුතාව තියෙන රටවල් කියලා ඔහු යෝජනා කරන්නේ ඒකට දරිද්‍ර කියලා දුප්පත් කියලා කියන්නේ නැහැ. ඒ ආර්ථික අපහසුතාව තියෙන රටවල් පවා මේ වෙද්දී ලොක්ඩවුන් වලට ගිහිල්ලා ඕන්ට කරන්න දෙයක් නැහැ. එතකොට අපිට කරන්න දෙයක්වත් නැහැ. මම තරුණයන්ගෙන් ඉල්ලන්නේ විශේෂ කාරණා දෙකක්. පළවෙනි එක තමයි සම්පත් ඔහු ඉල්ලනවා ඔබ යාබද නිවසේ කෙනා බඩගින්නේ ඉඳින්දී ඔබ කෑම කනවා නම් ඒක යුතුයවන්නේ නැහැ. හොයලා බලන්න ඔහුත් කෑම කනවද කියලා. ඒ වගේම තමයි හිමීට දුවන්න පුළුවන් කෙනා මත තමයි තරගයේ ජයග්‍රහණය තීරණය වෙන්නේ. ඔබ වේගෙන් දුවන්න පුළුවන් වුණාට ඔබ දුවන්නේ රේස් එකක් නම් තරගයකදී ඔබේ අසල්වාසිය එහෙමත් නැත්නම් ඔබේ සහායකයා හිමින්ම දුවන කෙනා නම් තරගෙ දිනන්න බෑ. ලෝකේ සංවර්ධනය කරන්නත් ඒ වගේම තමයි වෙන්නේ. මේ කොවිඩ් මාරයගෙන් පරාද වෙන කණ්ඩායම් තරගයක් මේ තියෙන්නේ. මේ බැරක් ඔබාමාගේ වීඩියෝ ක්ලිප් එකේ තව කීපයක් අපිට නරඹන්න පුළුවන් වුණා. අපි වෙලාවත් එක ඒක කතා කරමු. මේ කතාව මා හිතනවා අපි සිංහලට පරිවර්තනය කරලා අපේ රටෙත් අපි එහෙමත් නැත්නම් අපේ ඉන්නවා ප්‍රධාන දේශපාලඥයන් රාශියක් ඉන්නවා.
නිලධාරීන් ඉන්නවා අපේ රටේ පරමාදර්ශී වෙච්ච නිලධාරීන් ඉන්නවා. අපේ රටේ පිළිගත් පුරවැසියෝ රාශියක් ඉන්නවා. කලාකරුවෝ වෙන්න පුළුවන්, ක්‍රීඩකයෝ වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මම ඉල්ලීමක් කරනවා අපේ හෘදේ රූපවාහිනී නාලිකාවෙන් නාලිකාව ඔස්සේ සමාජයට වැදගත් දෙයක් දෙන්න. අපි ආරම්භ කරමු මේ සමාජ කතිකාව. අපි එයලව මේ වගේ දේවල් දෙමු. ඇයි සම්පත් අපේ ඉතිහාසය ගත්තොත් කොච්චර දේවල් ප්‍රමාණයක් අපි යුද්ධ විතරක් නෙවෙයි මෙතුමා කිව්වා වගේ. අපි කොච්චර දේවල් දිනාගෙන තියෙනවද ස්වභාව ධර්මෙත් එක්කත් අපි කළමනාකරණය කරගෙන විදේශීය ජාතිකයන්ගේ ආක්‍රමණයෙන්දී තව ගොඩක් දේවල් ස්වභාව ධර්මයන් අපිට අහිමි කරලා දෙද්දී රටක් ජාතියක් විතර අපි කොච්චර ඉහළට ආවද? එහෙමනම් අපිට පුළුවන් යන්න ඒ තැනට. ගිහිල්ලා අපි මේ ජාත්‍යන්තරයේ ප්‍රජාවට පුළුවන් නම් මේ දේවල් කරන නායකයෝ විදියට තරුණයන්ට ආයාචනා කරන්න. ඔහු තවත් හොඳ ඒ වගේම වටිනාම අදහසක් එනවා. අපේ කාලය ඉවරයි. අපේ කාලේදී අපි රට වෙනුවෙන් දෙයක් කරා. තරුණ ඔබ එකතු වෙන්න, ඔබ උකට වී වෙන්න එපා. උකටලී වෙන්න එපා. ඔබ මුළු ගැන්වල ඉඳලා හරියන්නේ නැහැ. අපි කරපු නරක දේවල් අමතක කරන්න ඒව දැන් වෙලා ඉවරයි. ඔබ ඒව කරන්න එපා. ඔබ දන්නවා අපි කරපු නරක. අපි පිළිගන්නවා ඒව අපේ අතින් වෙච්ච නරක දේවල් වෙන්නේ නැති කියලා. ඒව අපේ අතින් සිද්ධ වෙලා ඉවරයි දැන්. ඒක නිසා ඔබ ඒකත් නිවැරදි කරගෙන අපිත් නිවැරදි කරගෙන එන්න. අපි ඔබට අවස්ථාව දීලා තියෙනවා. එන්න අපි උදව් කරන්න. සම්පත්තේ වචන හදවතට පපුවට දැනෙනව නිකන් අර පිහියකින් අනිනවා වගේ. මෙන්න මේක පටන් ගන්න ඕනේ අපි කියලා අපි යෝජනා කරා. ඔව් ඇත්තටම අපි අද දවසේ මෙම කොවිඩ් ඛේදවාචකයේ තුන්වෙනි රැල්ලේ ලංකාව මුහුණ දෙන ඛේදවාචක තත්ත්වය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඇත්තටම මේ ලෝකෙම පිළිගත්තු කාරණාවක් තමයි ප්‍රජාව දැනුවත් කිරීමෙන්. එහෙම නැත්නම් මිනිස්සුන්ට අධ්‍යාපනය ලබා දීමෙන් මේ බොහෝ ඛේදවාචකයන් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ කොවිඩ් ව්‍යසනයත් ප්‍රජාවගේ දැනුම්වත් වීමේ ප්‍රතිශතය ඉහළ යන්න අපි ලබන ජයග්‍රහණයේ ප්‍රතිශතයත් ඉහළ යනවා. ඒ නිසාවෙන් තමයි අපි අද දවසේ මේ සාකච්ඡාව මේ ආකාරයෙන් සංවිධානය කරේ හෘදේ ටීවී නාලිකාව විදියට. අද අපිට මේ වටිනා සම්පත්දායකත්වයේ සම්පාදනය කරන්නේ ඔබ කවුරුත් නිරන්තරයෙන්ම හඳුනන අපේ නිතර මුණ ගැහෙන සම්පත්දායක දෙපළක් ජී.එල්. වර්නන් පෙරේරා මහත්මයා සහ විධානපතින මහත්මයා. එමුනම් අපි සූදානම් වන්නේ හොඳම රටක් වැඩසටහනින් කෙටි විරාමයක් සඳහා යොමු වන්නට. විරාමයෙන් අනතුරුව නැවතත් අපි හමු වෙනවා හොඳම රටක් හා සමගින්. ඔබටත් පුළුවන් ඔබේ වටිනා අදහස් අපට ලියා එවන්න. ඒ වගේම දුරකථනයෙන් අපට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඔබ අපට ලියා එවනවා නම් අපේ ලිපිනය හෘදේ ටීවී ප්‍රධාන කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. අපේ දුරකථන අංකය 077යි 321යි 39යි 66. එහෙමනම් අපි ඔබටත් ආරාධනා කරනවා අපට ආමන්ත්‍රණය කරන්න, ඒ වගේම අපට ලියන්න ඔබගේ වටිනා අදහස් වලට නිරන්තරයෙන් විඩෝරයක් ලබා දෙන්න අපි සූදානම් වෙන්න ඉන්නවා. එහෙනම් විරාමයෙන් අනතුරුව නැවතත් හමු වෙමු. නැවතත් කෙටි විරාමයෙන් අනතුරුව හෘදේ ටීවී නාලිකාවේ හොඳම රටක් වැඩසටහන සමගින් අපි එකතු වෙනවා. අද දවසේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ කොවිඩ් තුන්වෙනි රැල්ලේ ලංකාවට ඇති වුණු බලපෑම පිළිබඳව. මේ බලපෑමෙන් අපි මිදෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම මේ අද සමාජ කතිකාවතක්. මේ සමාජ කතිකාවත නිර්මාණය කරන්න අපි අපේ මැදිරියට අපි ආරාධනා කරා ජී.එල්. වර්නන් පෙරේරා මහත්මයාට, ඒ වගේම විධානපතින මහත්මයාට අපේ නිරන්තරයෙන්ම වැඩසටහන සමගින් සම්බන්ධ වෙන සම්පත්දායක දෙපළක්. ඒ දෙපළත් එක්ක එකතු වෙලා අද දවසේ අපි කරන්නේ මේ සමාජීය කතිකාවත ගොඩනගනවා. මොකද වර්තමාන වෙනකොට අපි ලෝකයේ මේ කොවිඩ් සංගතය ජයග්‍රහණය කරපු රටවල් දිහා බැලුවාම ඔවුන් සමාජය දැනුවත් කිරීමෙන්, එහෙම නැත්නම් සමාජය ශක්තිමත් කිරීමෙන් තමයි උන්ට මේ ජයග්‍රහණය ලබන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔබට මතකයි මුල්ම අවස්ථාව චීනයේ වුහාන් නගරේ මේ කොවිඩ් සංගත තත්ත්වය ඇති වුණයින් පස්සේ සමස්ත චීනයම වසාගෙන මේ ව්‍යසනය පැතිරිලා ගියා. නමුත් මේ වෙනකොට අපි චීනය පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒ කතා නොකරන්න හේතුව තමයි චීනය ඉතාමත්ම සාර්ථකව මේ තත්ත්වයට මුහුණ දීලා ඔවුන් ජනතාව සවිබල ගන්නවලා ජනතාව දැනුම්වත් කරලා තමන්ගේ ජයග්‍රාහී අවධියක් දක්වා අරගෙන යන්න පුළුවන් වුණා. දැන් වර්තමානයේ ඔවුන් මේ ව්‍යසනයේ අවස්ථාවක් බවට පත් කරගෙන තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලංකාවට ලැබෙන එන්නත් වලින් විශේෂම එන්නත් තමයි සයිනෝෆාම් එන්නත. ඒ එන්නත් තමයි වැඩිපුර ප්‍රමාණයක් ලංකාවට ලැබෙන්නේ. දැන් ඇත්තටම ඔවුන් මේ ව්‍යසනය වෙළඳපොළක් බවට පත් කරගෙන තියෙනවා. තමන්ගේ ආදායම් ලබා ගැනීම. ඒත් එක්කම යන්ත්‍ර සූත්‍ර උපකරණ නිෂ්පාදනය කරනවා, තාක්ෂණික මෙවලම් හදනවා. මේ සියල්ලම අද ඔවුන් ලෝක වෙළඳපොළට ඉදිරිපත් කළා ව්‍යසනය අවස්ථාවක් බවට පත් කරගෙන තමන්ගේ රටේ සංවර්ධන ක්‍රියාවලියට ඒ දායක කරගෙන තියෙනවා. විධානපති මහත්මයා, දැන් මේ අපි ඉගෙන ගන්නවා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්නවා, සමාජ මාධ්‍ය පිළිබඳව කතා කරනවා. දැන් අපේ පහුගිය කාලවකවානුවේ මීට අවුරුදු 2-3කට ඉහළට ගත්තාම
අපි මේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කරේ මේක ටිකක් අර සමාජීයම තරාතිරම පෙන්වීමේ යම් සංකේතයක් විදිහට තමයි පාවිච්චි කරේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් බැංකු ශාස්ත්‍රයේ යම් බැංකු යෙදවුමක් පාවිච්චි කරලා ගනුදෙනු සිදු කිරීම කරේ සමාජයේ එක්තරා පැලැන්තියක් විතරයි. නමුත් අද වෙන විට මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන දරුවන්ගේ ඉඳලා ඒත් එක්කම දැන් පෙර පාසල වලට මේ තොරතුරු තාක්ෂණය ගිහිල්ලා තියෙනවා. Zoom තාක්ෂණය පාවිච්චි කරලා දරුවන්ට උගන්වනවා. ඒත් එක්කම දරුවෝ ඉගෙන ගන්නවා. මේ වගේ සමස්ත සමාජයේම මහා පදාසයක් මේ තොරතුරු තාක්ෂණයත් එක්ක ඉස්සරහට තල්ලු වෙගෙන යනවා. දැන් මේකත් අර ව්‍යසනයේ යහපත් පැත්තක් නේද? ඔව් දැන් සම්පත් මාත්‍යෙන් මෙහෙමයි. අපිට දැන් ඇත්ත වශයෙන් අපේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ හැම දෙයක්ම සුව පහසු තත්ත්වයන් යටතේ අපි බලන්නේ ගොඩාක් දුරට අපේ පහසුව මුක්ති විඳින්න සහ ඒ වැඩි ලේසි කොටම පාරෙන් හැමදේම කරන්නේ. නමුත් එකක් කියන ඊට බාධා වෙන දෙයක් තමයි අපි පුරුදු පුහුණු වෙච්ච ක්‍රමයෙන්ම කරගෙන යන්නත් අපේ සාම්ප්‍රදායික දේවල් බැහැර කරන්න තියෙන අපේ තියෙන මැලිකම ගොඩක් දුරට බලපානවා. මේ වගේ ව්‍යසන අවස්ථාවක් ආවහම විශේෂ තත්ත්වයන් යටතේ ඉන්න වුණාම අපිට පුරුදු සුවපහසු තත්ත්වයන් අපිට ටික අහිමි වෙන්න පටන් ගත්තාම අපි කොටිම කිව්වොත් කොටු වෙනකොට අපිට විකල්ප හොයන්න වෙනවා. යම්කිසි කෙනෙකුට යම්කිසි අවස්ථාවකදී පිරිසක් සමූහයක් කවර හෝ ව්‍යසනයකට මුහුණ දෙනකොට ඒ ව්‍යසනයේ අඩුම බලපෑම ඇති කරගන්නේ විකල්ප ගොඩක් තියෙනවා. ඔය විදිහට මම පොඩ්ඩක් ඔබට බාධා කරනවා. මම දැක්ක එක තැනක මේ මුහුණු පොතේ තියෙනවා ඒක ආයතනයක් තමන්ගේ ආයතනයේ රැකියාව ලබා දෙන්න තෝරගන්න කම්මැලිම පුජ්‍යලයන්. ඒකට හේතුව වෙන්නේ ඔහු තමයි මේ වැඩේ පහසුවෙන්ම කරන්න පුළුවන් ක්‍රමවේද හොයාගන්න. ඇත්ත වශයෙන්ම මෙහෙම එකක් තියෙනවා. ඒ ඔබ කියු කතාව ආශ්‍රිතව මේ කලමනාකරණයේ උදාහරණ කිහිපයක් තියෙනවා. මම ඒකට ඒව මේ වෙලාව කියන්නේ නැහැ. නමුත් ඔබ කියු කතාව හරියටම හරි. ගොඩක්ම කම්මැලිය තමයි කොටපාරව. නමුත් කොටපාර යන්නේ කාර්යක්ෂමතාවයට කෙලින්ම බලපාන කාරණයක්. කොටපාර කියන්නේ වැඩි යෙදවුමක් නැතුව වැඩි මහන්සියක් නැතුව එකම ප්‍රතිඵලය ලබා ගන්න නිසි පාරක් හොයන කෙනෙක්. කම්මැලි. නමුත් එකක් තියෙන කම්මැලිකමේ කියන එකට වඩා දෙයක් එතන ගැබ් වෙලා තියෙනවා. අපිට ඇත්තටම විකල්ප එකම දෙයක් කරගන්න ගොඩක් විකල්ප තියෙනවා. විකල්ප මාර්ග තියෙනවා. මේ විකල්ප බොහොමයක් සතුව ඉන්න පුජ්‍යලය තමයි නිතරම තමන්ගේ ගමන අඛණ්ඩව යන්නේ. නවතින්නේ නැතුව යන්නේ. ජාතියක් හැටියට මේ අවස්ථාවේ නැත්නම් මිනිස්සු හැටියට මානව වර්ගය හැටියට මේ ව්‍යසන ලෝක ව්‍යසනයේ මිදෙන්න නම් අපි විකල්ප හොයන්න වෙනවා. අපි මෙච්චර කාල පුරුදු වෙලා හිටපු රැකියාව කරන ආකාරය. දැන් අපි කවදාවත් මීට ඉස්සෙල්ලා අපි දැන් යම්කිසි දුරස්ථ අධ්‍යාපන ක්‍රම හෙව්වට අපි දැන් පාසල් ළමයි පාසල් පන්ති කාමර ඉගෙනීම් ක්‍රියාවලිය පන්ති කාමරයක් නැතුව කරන්න පුළුවන් මේ ඔබ කිව්වා වගේ පෙර පාසලේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ඊටත් පස්සේ පශ්චාත් උපාධි අවස්ථාව දැන් ඒ මට්ටමට එනකොට නම් ගොඩාක් දුරට දුරස්ථ අධ්‍යාපන ක්‍රම තිබුණා. නමුත් මේ බාලාංශ පන්තියේ ඉඳලම කරන්න පුළුවන් කියලා කරන්න අවශ්‍යතාවයක් උදා වෙයි කියලා අපි කවුරුත් හිතුවේ නැහැ. ඉතින් බැංකු ශාස්ත්‍රය වගේ ඔබ කිව්වා වගේ ශාස්ත්‍ර කීපයක් තිබුණා තාක්ෂණය උපරිමයෙන්ම පාවිච්චි කරනවා. ඊට හේතුවක් තිබුණේ ඒ වගේ ඒවා උපරිම ලාභයක් උපයන්නේ බලන්නේ වැඩි පිළිවෙයක් නැතුව වැඩි වැඩ කොටසක් කරන්නේ. එතකොට ඒවයි මේ තාක්ෂණය උපරිමයෙන් භාවිතා වුණා. නමුත් එකක් තියෙනවා. ඔබ කිව්වා වගේ මේක වැළඳගෙන තිබුණේ යම්කිසි පන්තියක්. ඒ තාක්ෂණය පාවිච්චි කරේ යම්කිසි ඉගෙන ගත්තා ඒකේ සාක්ෂරතාවයක් තිබුණා. ඉතින් මේ සාක්ෂරතාවය කියන එක උවමනාව තියෙන කෙනාට ලබා ගන්න බැරි දෙයක් නෙවෙයි. දැන් ওই පරිගණක සාක්ෂරතාවය කියන එක එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික කටයුතු පිළිබඳ තියෙන ওই සාමාන්‍ය සාක්ෂරතාවය මේ දැන් හැමෝටම තියෙනවා. උදාහරණයක් හැටියට ATM යන්ත්‍රයක මුදල් ලබා ගැනීමට පෙර පොඩි දෙබසක් ගොඩනගෙනවනේ යන්ත්‍රයයි මේ ගනුදෙනු කරුවේ අතර. ඒක ඉතාම සූක්ෂමව සාර්ථකව කරන්න ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා. ඊට වැඩි සාමාන්‍ය මැෂින් එක හදූ කෙනාටත් එහාට ගිහිල්ලා උපක්‍රමත් පුරුදු වෙච්ච අය ඉන්න සමහර වෙලාවට. ඉතින් ඒ කියන්නේ මේ බුද්ධිය හැමෝගෙම තියෙනවා. මේ වගේ වෙලාවට ඔබ කිව්වාගේ ව්‍යසනයක් වෙලාවෙදී ඇත්ත වශයෙන්ම මේ යට වෙලා තියෙන අපේ තියෙන හැකියාවල් ඒ වගේම අපේ තියෙන දක්ෂකම් ඒවා පාවිච්චි කරන්න ඕන පාවිච්චි වෙනවා. ඒ වගේම තව දෙයක් මම වැදගත් දෙයක් මතක් කරන්න ඕන. අපි හැම කෙනෙකුටම හඬක් තියෙනවා. සමාජ හඬක් තියෙනවා. අපි එක තරාතිරම් වල ඒ තමන්ගේ හඬ තීරණාත්මක වෙන කොටසක් තියෙනවා. උදාහරණයක් ඇටියට දැන් අපි දැන් වාහනයක් අපේ සේවා කරන්න යන සේවා ස්ථානයේ සමහර වෙලාවට අපි කළමනාකරුට වඩා වාහනය ගැන අපිට පොඩි අවවාදයක් කරන අර සේවාව කරන පුංචි කම්කරුවෙක් අපිට වැදගත් තොරතුරක් දෙනවා. එහෙම ගොඩනගාගත්ත හඬක් තියෙන පුජ්‍යලෙ ඉන්න. ඒ හැම කෙනාම මේ වගේ අවස්ථාවක ඇත්ත වශයෙන්ම තමන්ගේ ඒ දැනුම විතරක් නෙවෙයි තමන්ට තියෙන හඬ
තමන්ට ගොඩනැගිලා තියෙන අනන්‍යතාවය පාවිච්චි කරමින් මේ පණිවිඩය අරගෙන යන්න. ඒ කියන්නේ තමන්ගේ පරිධිය ඇතුලේ ජීවත් වෙන කොටසට මේ සංවේදනය ගෙනියන්න ඕන. ඉතින් ඒ දැන් අපි විවේක වේලාවේ කතා වුණා යම්කිසි සංවිධාන තියෙනවා, දේශපාලන පක්ෂ තියෙනවා, වෘත්තීය සමිති තියෙනවා, ආයතනික යම්කිසි සංස්කෘති ගොඩනැගිච්ච තියෙනවා. ඒවයි තියෙනවා යම්කිසි ඒවයි සංනිවේදන ජාලයක් තියෙනවා. ඒ ජාලය ඔස්සේ මේ පණිවිඩය ගෙනියන්න පුළුවන්. මේක මේ අනුන්ගේ වැඩ, අරගොල්ලන්ගේ වැඩ, කාණ්ඩුවේ පණිවිඩය, මේක පීච්චයි මහත්තයාගේ පණිවිඩය, නගර සභාවේ සෞඛ්‍යාංශයේ පණිවිඩයක් කියලා ඉන්න නරකයි. අපි ඒක ග්‍රහණය කරගන්න ඕන. අපිට මේ අපි දන්නවා අපේ තරම. මං කියන දේ අහන්නේ කවුද කියන එක දන්නවා. ඉස්සෙල්ලා අපි මේ පණිවිඩේ ඒ දේ ග්‍රහණය කරගෙන අපිට පුළුවන් අපේ තියෙන තාක්ෂණය වේවා, අපේ උපක්‍රම, උපාය මාර්ග වේවා, ඕවා පාවිච්චි කරලා මේක පතුරවන්න පුළුවන්. ඉතින් ඒ යුතුයකම බලාපොරොත්තු වෙනවා අපි හැමෝගෙම දේශපාලන පක්ෂ වලින් ඒවා, වෘත්තීය සමිති වලින් ඒවා. ඒ කියන්නේ තමන්ගේ වපසරිය තුල සමාජ ක්‍රියාකාරීන් සිවිල් පුරවැසියන් ඉන්නවා, ඒතකොට සිවිල් නායකයින් ඉන්නවා, සමාජ නායකයින් ඉන්නවා, ආගමික නායකයින් ඉන්නවා. ඒ හැමෝටම පුළුවන් තමන්ගේ මට්ටමින් මේක ඉටු කරන්න. මේ ඒගොල්ලෝ මුල් වෙලා ඉන්න තාක්කල් මේක රජයට විතර කරන්න බෑ. ඔව්. මේ විධානපති මහත්මයා හොඳ ප්‍රවේශයකට අරගෙන ආවා වෙන පෙර මහත්මයා. ඒ තමයි දැන් මේ දැනුම්වත් කිරීමනේ මේ කරන්න ඕන. දැන් පහුගිය කාලේ අපි දැක්කා සමහර වෙලාවට රජෙන් යම් නියෝග නීති රීති අනපනත් මේව පැනෙවුවා. මේව පැනෙවුවට පස්සේ මේව මේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කියලා කිව්වුණා. අපි දැක්ක මුහුණු පොතේ එහෙම දැඩි උපහාසයට ලක් කරලා තිබුණා. මෙන්න මේ අහවල් චක්‍රලේඛයේ තේරුම් ගැනීම සඳහා පන්ති පැවැත්වේ. එහෙම කියලා දාලා තිබුණා. ඉතින් මේ කියන කාරණාවේදී මේ දැනුම්වත් කිරීම ඉතාම වැදගත්. මේ අනුව. ඒකට මෙතන තියෙන තව වඩා වැදගත්ම කාරණාව තමයි මේ දැනුම්වත් කරන්නේ කවුද? ජනමාධ්‍ය දැනුවත් කරනවා, ඒත් එක්කම සමාජ මාධ්‍ය විසින් දැනුවත් කරනවා, ඒත් එක්කම කටකතා මේ වගේ ක්‍රමවේද තියෙනවානේ. මේ පිරිසටත් යම් වගකීමක් තියෙනවා නේද වරන් පෙර මහත්මයා තමන්ගේ මේ දැනුවත් කිරීමේ කටයුතු කොහොමද කරන්න ඕන කියලා. අපි මේකත් අපේ ප්‍රේක්ෂකයන්ට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙමු කොහොමද මේක වෙන්න ඕන කියලා කාරණාව පිළිබඳව. ඇත්තටම සම්පත් පටන් ගත්තොත් අපි අහලා තියෙනවනේ මේ නරක තොරතුරු වලට පියාඹන්න පුළුවන්, හොඳ තොරතුරු බඩ ගන්නවා. ඒ කියන්නේ කොච්චර හිමිටද යන්නේ කියන කතාව. අපේ රටෙත් මේ කාලයක් තිස්සේ තිබිච්ච දෙයක්. අපි කතා කරා මැතිවරණ කාලයක් අරගමු උදාහරණයකට අපේ රටේ. මැතිවරණ කාලයක් නම් මේ තියෙන්නේ මේ සමාජ වසංගතයේ තියෙද්දි උනත් සම්පත් මේ වෙද්දි තාප්ප කීයක අනවසරෙන් පෝස්ටර් ගහලා. එහෙම නැත්නම් හෑන්ඩ් බිල් හරි මොනවා හරි පොකට් කැලෙන්ඩර් කියලා අපි කියන සාක්කුවල දාන කැලෙන්ඩර් වල අහවලා මගේ මූණ දාලා අංකෙත් දාලා ඉවරලා කොච්චර කරලාද අපේ සමාජ මේ රටේ පක්ෂ කීයක් තියෙනවද මම හිතන්නේ ඉහේකස් ගන්නට පක්ෂ තියෙන රටක් අපේ රටේ. ඉතින් මේ පක්ෂ හැම එකකින්ම කෝටි ගණන් මුදල් වියදම් කරලා මේ දේ කරන සම්පත්. මෙන්න මේක තමයි සමාජ කාර්යභාරය කියලා කියන්නේ. මේ වෙද්දී අවාසනාවකට අපේ රටේ කිසිම පක්ෂයකින් අපි දුටුවද අඩුම ගණනේ ගහලා තියෙනවා පෝස්ටර් එකක් නැත්නම් පොඩි දැන්වීමක් ඔබ කියන ආකාරයෙන්. කරුණාකරලා ඔබ ගෙවල් වලට වෙලා අඩුම ගානේ අපි හිතමු මේ පාක්ෂිකයන්ට විතරක් කියලා අපේ රටේ තියෙන පක්ෂ දේශපාලනයනේ. රට ගැන හිතනකොට වඩා තියෙන තමන්ගේ පක්ෂය හා ඒ පක්ෂ සමාජිකයන් විතරයි නිවැරදිම දේ කරන්නේ. ඔවුන් තමයි සර්ව සාධාරණ, ඔවුන් තමයි පිරිසුදු. මම මේ දේශපාලන පක්ෂ වලට බණ ඇඳ ගහනවා නෙමෙයි සම්පත්. අපි කවුරුත් වැඩි හිටිය විදිහට අපි දන්න කාරණේ මේක. එකකට දෙකකට නෙමෙයි පක්ෂ පාටවල නෙමෙයි මම මේ කියන්නේ පොදුවේ ගොඩක් ඒවයි. ඉතින් මේගොල්ලෝ මොකද කරන්නේ? ඒ කාලෙ වෙද්දි තමන්ගේ මේ අපේ පක්ෂ කට්ටිය ගිහින් මේ ගමට විතරක් අපි පෝස්ටර් ගහලා හරි රට පුරාම පෝස්ටර් ගහලා හරි මේ පණිවිඩය දුන්නා. නමුත් මේ වෙද්දි අපේ කවුරුවත් එතෙන්ට ආවේ නැතියි කියන එක ප්‍රශ්නයක් ඔබ කියනවා වගේ. අඩුම තරමේ ගෙවල් වලට වෙලා ඉන්න මේ ආරක්ෂා කරන්නේ ඔබ එහෙම කියලා අපි අර මුලින් කතා කරේත් ඒකයි අපේ රටේ ප්‍රධාන පුරවැසියන් හා එහෙමත් නැත්නම් ජනප්‍රිය හා ඒ වගේ පුරවැසියෝ අපේ ක්‍රීඩකීඩිකාවෝ හරි ඉන්නවනම් පක්ෂ හරි ඉන්නවනම් නායකයෝ හරි කවන්නේ වුන් පෙළඹෙන්න ඕන කාලෙ මේක. මොකද ඒක ආකර්ෂණ මෙතුමා කිව්වා වගේ ඒක ආකර්ෂණය කරගන්න ග්‍රහණය කරගන්න විශාල පිරිසක් ඉන්නවා. ඕන් අනුකරණය කරන පිරිස ඉන්නවා. අපි දැක්ක සමහර නළුනිලියෝ කිව්වට පස්සේ මෙන්න මේ දේ කාපන් කියලා හෙවිල්ලක් බැලිලක් නැහැ කෙලින්ම ගිරලා සමහරවිට සබන් ගන්නේ අනුව විවිධ ප්‍රතිවල් පරිභෝජනය කරනවා. ඒක හෙවිල්ලක් බැලිලක් නැහැ. අඩු ගානේ වෛද්‍ය උපදෙස් ගන්නෙත් නැහැ. තමන්ගේ ආර්ථිකය බලන්නෙත් නැහැ. තමන්ගේ පෞල් පසුබිම බලන්නේ නැහැ. තමන්ගේ හැමේ වර්ණය පවා බලන්නේ නැහැ. අපි ඒක උපහාසර කියන කාරණයක් නෙවෙයි සම්පත්. කළු මිනිස්සයා අනේ මට සුදු වෙන්න පුළුවන් කියලා ගානවර නළුනිලියෝ හරි කවුරු හරි කියන දෙයක්. ඉතින් මේ උදවියගේ කාර්යභාරය නෙවෙයි මේ වෙලාවේ අඩු ගානේ පෝස්ටර් ගහීම අපි පැත්තකින් තියමු මේ වෙලාවේ අපි ඊට පස්සේ අපි වැරදි ප්‍රචාරයක් දුන්න වෙනවා බහැලා පෝස්ටර් ගහපල්ලා කියලා. එහෙම නෙමෙයි. සමාජ මාධ්‍ය කියන එකේ තියෙන විශාල බලයක්. මේ වෙද්දී අසත්‍ය තොරතුරු කොච්චර යනවද බලන්න සම්පත්. නේ සමාජ මතයක් දැන් මේ වෙනකොට සමාජ මාධ්‍ය විසින් ගොඩනගමින් පවතිනවානේ සම්පත්. ඒක උන්ට ලොකු වගකීමක් තියෙනවා මේකේ. පැහැදිලිවම වගකීමක් තියෙනවා. ඊළඟට අපි පක්ෂ විදියට වෙන් වෙන්නත් එපා. පිළිලනවා මේ වෙලාවේදී මේ හෘදේ නාලිකාව හරහා පක්ෂ විදියට වෙන් වෙන්න එපා. නමුත් ඔබත් එකතු වෙන්න. අපි හිතමු X කියන පක්ෂය කියලා.
ඔවුන්ගේ පාට සුදු කියලා හිතමු. මේ සුදු X කියන පාටියේ කට්ටිය එකතු වෙලා ඔබ ප්‍රචාරය යවන්න ඔබේ පවුල්වල උදවියට ඔබේ සමාජිකයන්ට ඔබේ දිවිහිමියෙන් ඒ පක්ෂයට කැපවෙච්ච උදවියට කියන්න අපි ඉන්නවා ඔබත් එක්ක ඔබ මෙන්න මේ දේ පිළිපදින්න. එතකොට ඔබේ ඊළඟ පක්ෂය Y කියන පක්ෂයත් එකතු වෙනවා ඒකට. ඒගොල්ලෝ කියන ඔවුන්ගේ පාක්ෂිකයන්ට. Z කියන පක්ෂයත් එකතු වෙලා ඔවුන්ට එකතු වෙවි. ඔහොම ගියොත් අන්තිමට අපේ රට එකතු වෙන්නේ නැද්ද? මේ පොඩි දෙයක් විතරයි. මේ දේවල් අත්සා බලන්නේ නැහැ මම හිතන්නේ මම දන්න විදියට. මෙතුමා කිව්වා මේක PHI මහත්තයාගේ, මේක නගර සභාවේ, මේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ, මේක ප්‍රාදේශීය ලේකම්, මේක අමාත්‍යාංශ ලේකම්. ඔහොම කී අපි ඉන්නවා මිසක් පොලිස් නිලධාරි මහත්තුරු මේ දේ හරියට කරන්නේ නැහැ කියලා ඉන්නවා මිසක් ඔවුනුත් එකතු වෙන්න කාලේ හොඳයි. අපිට උදාහරණ මොන තරම් තියෙනවා. අපි දැක්කා ඉන්දියාවේ තරුණ පරම්පරාව විශේෂයෙන්ම ප්‍රධාන නළුනිලිය කීප දෙනෙක් අපි දැක්කර කපූර් පවුලේ ප්‍රධානියෙක් මිය ගියා. ඔහු අන්තිමට හරිම සෝචනීය විදිහට පැදුරක මිය ගිහිල්ලා ඉන්න සම්පත්. වෙන කරන්න දෙයක්වත් නැහැ. ඒක දැන් සමාජ මාධ්‍යවල දාලා තිබුණා. කරන්න දෙයක් නැහැ. ඔක්සිජන් මදිකමින් ඔහු මිය ගියා. කොරෝනා වසංගතේ. ඔහු හම්බ කරපු දේවල් වලට මොකද වෙන්නේ? අරගෙන යන්නේ නැහැ සම්පත් ඒවා. මේක අපි කවුරුත් තේරුම් ගන්න ඕන කාරණේ. එහෙමනම් තරුණ පරම්පරාවට විතරක් මේක දීලා හරියන්නේ නැහැ. වැඩිහිටිය අපිත් වගකීමක් තුතුකමක් ඒ වගේම තමයි මේ රටේ කාගෙත් තියෙනවා තමන් අදහන දේශපාලන පක්ෂයක් වේවා, තමන් අදහන පුද්ගලයෙක් වේවා, තමන් ඡන්දය පාවිච්චි කරන දේශපාලකෙක් ඉන්නවා. මොවුන් කරහා මේ පණිවිඩය යවලා අපි එකතු කරගමු. මෙන්න මේ දේ සමාජ වෙනුවෙන් කරන්න. ඒ කියන්නේ ඔබතුමා අදහස් කරන්නේ මේ සමාජ නායකත්වයක් ගොඩනගෙන්න ඕන මෙතන. පැහැදිලිවම සම්පත් නායකත්වයට වඩා තමන්ගේ යුතුයකම කරමු අපි එතකොට හරි. සමහර තැන්වල අපි දැක්කා ඒකත් සමාජ මාධ්‍යවලදී අපි දැක්ක පහුගිය දවස්වල ඒක පුවත්පත්වල දුටුවා අපි රජයේ සමහර මාධ්‍යවලත් රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවලත් ඒක ප්‍රකාශ වුණා සම්පත්. සමහර තැන්වල තියෙනවා ගොඩ ගැහිලා පළතුරු හා පොස්ට් දෙල් පවා තියෙනවා. ඔවුන් කැමතියි මේක බෙදා හරින්න. ඔවුන් සමාජ මාධ්‍යවල දාලා තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ පොළොන්නරුව හා අනුරාධපුර. අපි දැන් කතා කරනවා මෙහි ප්‍රධාන නගරක ඉඳන්. ඒක තියෙන්නේ පොළොන්නරුවේ නම් මේ වෙද්දී ඒක අරගෙන ඉන්න බෑ අපිට ක්‍රමවේදයක් නැහැ. සංචරණ සීමා තියෙනවා. ඒකට නියමිත ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේකට මෙදිහත් වෙන්න පුළුවන් පිරිස් ගොඩක් ඉන්නවා. විශේෂයෙන් නිලධාරීන්ට අවසරපත් තියෙනවා. දේශපාලන අධිකාරියට අවසරය තියෙනවා ඔවුන් සංචරණ වලට. වෛද්‍යවරුන්ට අවසරය තියෙනවා. ඒ වගේ අපේ සමාජයේ පිළිගත් කොටස් රාශියක් ඉන්න මොවුන්ට අවසරය තියෙනවා. අපිට බැරිද මේ මොවුන්ට එකතු වෙලා මේ තියෙන කොස් දෙල් ටික අපේ ගෙනත් දෙන්න ගමේ ඉන්න සිරිසේන අයියට, මැගලින් ආත්තට, මාටින් අයියට ගෙනත් දෙන්න බැරි කමක් නැහැ. මේ යන්ත්‍රණය හැදෙන්න ඕන. මේක අපි දැක්ක යාබද ඉන්දියාවේ හැදලා තිබුණා. ලෝකෙ දිනුන හැම රටකම මේක හැදලා තිබුණා. ඔබ දන්නවා ලෝකෙ දියුණු රටවල් බොහොමයක් විශේෂයෙන් ජර්මනිය වගේ රටවල් වල ප්‍රංශය වගේ රටවල් වල ඔබ දන්නවා ඇපල් හැදෙනවා, ජපානය වගේ රටවල් වල ඇපල් හැදෙනවා. මොවුන් මේ කොරෝනා කාලයට සම්බන්ධයක් නෙමෙයි මම මේ කියන්නේ. ඔවුන් තමන්ගේ වත්තේ හැදෙන වැඩිපුර තියෙන ඇපල් ඔවුන් සාමාන්‍යයෙන් විකුණනවා අඩුයි. කිලෝ 1.5 මළු වලට හදලා ඔවුන්ගේ තාප්ප නැහැ ගොඩක් වෙලාවකදී ඔවුන්ගේ තියෙන වැටක් තියෙන මේ වැටේ එල්ලලා තියෙනවා කණු හදලා ඒ කණු වල එල්ලලා තියෙනවා මේ මගේ වත්තේ ඇපල් මේ ඔබට ඉතින් මේක ඕන කෙනා අරගෙන යනවා. අපිට මතකයි අපි දේශ රටවලට ගියාම ඉතින් අපිට මේව දැක්කම හරි සන්තෝෂයි. ඉතින් අපිත් ඇවිල්ලා මේක කරන්න ඕන කියලා අපි හිතනවා. හැබැයි තවමත් අපේ රටේ ඇපල් නැහැ සම්පත් ඒනොත් අපිට කරගන්න බැරි වුණා. වෙන ප්‍රමාණයක් මෙන්න මෙහෙම කාරණාවක් මොකද දැන් අපි පහුගිය කාලේ සමාජ මාධ්‍ය තුල දැක්කා සමහර දේවල් දැන් රජයෙන් ප්‍රකාශයටපත් කරනවා මෙන්න ඔබේ චර්යාව මේ විදිහට සීමා කරගන්න මෙහෙම කියලා. මේ සමහර ඒවා තේරෙන්නේ නැහැ කියලා කියනවනේ. දැන් අපි අපේ රට සාක්ෂරතාවය ඉහළින් ඉන්න රටක්. දැන් මේ ප්‍රකාශ කරපු පුජ්‍යලයට එරෙහිව මුළු සමාජයේම එකතු වෙලා කෑ ගහනවා මේ ඔයගොල්ලෝ කියපු දේ අපිට තේරෙන්නේ නැහැ එහෙම කියලා. හැබැයි මේ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මේක තේරුම් ගත්තු කට්ටිය. ඒතර මේ තේරුම් ගත්තු අයට වගකීමක් තියෙනව නේද? ඒ අදාළ sannivedanaye නිවැරදිව ජනගත කරන්න. ඇත්තටම සම්පත් මේ සරල උදාහරණයක් තියෙනවා මේ දෙත් මා හිතනවා අපි කියමු හොඳයි මේකේ පොඩි වෙලාවක් දෙන්න අඩපොර වෙලාවක් ගන්නවා අපේ විධානපතර මහත්තයගෙන්. අපි හිතයිසියෙක් කියලා කියමුකෝ පහුගිය දවසක මේ කොරෝනා වසංගතය ඇස්සේ අපිට අත්‍යවශ්‍යම ද්‍රව්‍යයක ලොකු ඌනතාවයක් හිඟතාවයක් එයි කියලා ලොකු ප්‍රචාරයක් යනවා. මේක හැමතැනම ගිහිල්ලා දැන් ඒක එයාටම දැන් ඒත්තු ගිහිල්ලා මම මේ කියන කතාව දැන් හැබෑ වේගෙන යනවා. ඒ වෙලා දැන් හැම කඩේකටම ගිහිල්ලා මිනිස්සු හොයන්න පටන් ගන්නවා මේ දේවල් කෝ දැන් මේවා කියලා. ඔබත් දැක්ක ඔබත් අත්දැක්ක අපිත් අත්දැක්ක පළාත් සභාවක් විදියට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා සිල්ලර කඩවල විදියට මිනිස්සු ලුණු හොයන්න පටන් ගත්තා. ලුණු මලු තියෙනවා දැන් ලුණු වර කිලෝ එකේ විතර පැකට් 20 40 තියෙන ගෙවල් තියෙනවා සම්පත් දැන්. කැට 20යි කුඩු 20යි ගෙවල් වල. ඔන්න තත්ත්වය. අපේ බොහොම හිතයිසියේ. මෙතුමා ඒක හිතලා මතලා කරපු දෙයක් නෙමෙයි කියලායි මට හිතෙන්නේ. ඒ වුණාට හැබැයි එතුමටත් මම කිව්වා මේ දේ පටන් ගත්තා නම් මේ දේ හොඳ වෙන්නේ නැහැ කියන කතාව. ඒක සනාථ කරගෙන ඔබ කියපු කාරණේ. මම මොකද කරේ? මේක සනාථ කරගන්න කතා කරා අදාළ අධිකාරිය වලට කතා කරලා ඒක සමාජ මාධ්‍යවල ඔස්සේ නෙමෙයි නිල විදියට ඒක ප්‍රකාශයක් දෙන්න අවශ්‍ය තැන් වලට යොමු කිරීමක් සිද්ධ කරා. අපේ තරාතිරම් වල හැටියට. මොකද මේක නේ තමයි සම්පත් වෙන්න ඕන. හරියටම අවබෝධ කරගත්ත කෙනා මෙයා මගේ දැනීම හැටියට සම්පත් මෙයා බොහොම හොඳ උගතෙක්. මෙයා ප්‍රධාන විෂයක් උගන්වන
පුද්ගලික පන්ති හැම කරන පුද්ගලෙක්. මෙයාට දැනීම ප්‍රාමාණික දැනීමක් තියෙන කෙනෙක්. එහෙම වගේ කෙනෙක් අර වගේ දෙයක් කරලා තියෙන්නේ පස්සේ කතා කරද්දී තේරෙනවා පහුගිය කාලේ වෙච්ච අවාසනාවන්ත සිද්ධිය තමයි ඔබ දැක්කා අර නෞකාව ගිනි ගැනීමත් එක්ක යම් යම් අපේ වෙරළ වලට එන මෝදු වතුරට හානි සිද්ධ වුණා. ඔහු උපකල්පනය කරනවා මෙහෙම ගියාට පස්සේ වෙන්නේ මොකද? තව ටික දවසකින් මෝදු වතුරත් දූෂණයට ලක් වෙලා ලුණු හැදීම ප්‍රමාද වෙන්න හෝ ලුණු දූෂණය වෙන්න පුළුවන්. හැබැයි පස්සේ මෙයාට කල්පනා වෙනවා අපි ඉගෙනගෙන තියෙනවා සාමාන්‍ය පෙළ හා උසස් පෙළටත් උපාධියටත් ඉගෙනගෙන තියෙන උපාධියක් හදාරපු කෙනෙක්. රසායන විද්‍යාවට උගන්වලා තියෙනවා ලුණු අඩුම වශයෙන් මුහුදු වතුර ගෙනල්ලා හැදෙන මාස 6කට වැඩි කාලයක් යනවා. ඒ වගේම තමයි මේ මාස 6කින් පස්සේ හදපු ලුණු කඳු ටික පොල්ලතු වලින් වහන්නේ අපි හරි විදිහට ආවරණය කරනවා. අපි දන්නවා හම්බන්තොට පැත්තේ යද්දි මහ විශාල ගෙවල් වගේ මාස 6ක් තව තියෙනවා. අඩුම තරමේ මුහුදු වතුර ඇවිල්ලා ගොඩබිමට ගෙන්නගෙන අවුරුද්දක් ගියාට පස්සේ තමයි මේ ලුණු ටික අපේ ගෙදරට එන්නේ කෑමට පොල් කටුවට. ඉතින් මේ පුද්ගලයා මේක දැනගෙන පස්සේ ඔහුට මේත්තු යනවා මාස 6ක්වත් යනවා තමයි මේ ලුණු ටික හැදෙන්නේ කියලා. එයාම ඊට පස්සේ ඒක යම් තරමකට ද්‍රවීකරණය කරනවා මේදී. මම මේ කිව්ව එක සරල උදාහරණයක් විතරයි. මේ වගේ තව කොච්චර ගිනි තියෙන උදවිය ඉන්නවද? ඔබ කිව්ව පණිවිඩයත් ඒ වගේම තමයි. මේ දේ තේරුම් නැහැ කියලා කියන්නේ හොඳටම තේරුම් ගත් උදවිය. ඒ නැතත් සම්පත් මේ දීප පණිවිඩය මොකද්ද? අපි හිතමු පණිවිඩය දුන්නේ සංචාරණ සීමා හෝ ලොක්ඩවුන් හෝ මොන හරි කාරණයක් කියලා. මේ කියන දේ ව්‍යංගාර්ථයෙන් වුණත් අපිට තේරෙනවා. වාචාර්ථය හොයන්නේ නැතුව ඒකේ ඇතුලේ තියෙන සැබෑර්ථය හොයාගෙන යන්න නම් හොඳයිනේ. ඒකනේ වෙන්න ඕනේ. ඉතින් ඒ දේ නේද කියන සම්මා සතිය කියලා අපි කියන්නේ. මෙන්න මේ සම්මා සතිය සමහරව විහිං නැති කර ගන්නව මම දන්නේ නැහැ ඒක මොකද කියන කාරණේ. සමහරව තෘප්තිමත් වෙන්නේ මෙන්න මේ සතිය නැති කරගෙන අනිත් අයටත් මේ සතිය නැති කිරීමත් එක්ක. මේක පවක්. මේක අපි දකින්න ඕනේ. ඒ නිසා මම යෝජනා කරනවා මේ ලද්ද සම්පත් හරිද නාලිකාපොස්සේ අපේ විශේෂයෙන් ස්වාමින් වහන්සේලාට පියතුමන්ලට අනිකුත් ආගමික ප්‍රධානීන්ට මෞලවි ප්‍රධාන සියලුම දෙනාට ඔබත් එකතු වෙන්න. ඔබ අපේ රටේ හැම දුෂ්කර අවස්ථාවකදීම එකතු වුණා. ඔබ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරා මිනිස්යන්ට. මේ දේ කරන්න ඔබත් පෙළඹෙන්න. ඔබ දේශපාලන පක්ෂවලට හෝ වෙනත් පාටවල් වලට වෙන් වෙන්නේ නැතුව, පුද්ගලයෙක්ට වෙන් වෙන්නේ නැතුව රට මේ ශ්‍රී ලංකාව මේ රට ගොඩ ගන්න බොහොම පහසුයි සම්පත් අපි දන්නවා. මේ රට සම්පත් වලින් අනුන රටක්. මේ කොවිඩ් වසංගතය කියලා කියන්නේ අපිට වසංගත වලින් අලුත් දෙයක් නොවේ. බුද්ධිමත් පිරිසක් ඉන්න රටක්. ඒ වගේම තමයි අපේ උදව් උපකාර ලබා ගන්න ඕන පිරිසකුත් ඉන්න රටක්. මෙන්න මේ පිරිස අපි වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් අපේ කාර්යභාරය වෙන්නේ මේක. විද්‍යාපති මහත්මයා. දැන් මේ මෙතන හොඳ කාරණාවක් තියෙන මේ sannivedanaya ඇති වෙන මේ අර දුරස්ථභාවය නැති කරන්න එහෙම නැත්නම් නොදැනුවත්භාවය නැති කරන්න ඒක තේරෙන අය තේරෙන භාෂාවෙන් තමන්ගේ තේරෙන අර ඔබතුමා සඳහන් කරේ තමන්ගේ පරිධිය තුළ ඉන්න කණ්ඩායම කියලා මේ කණ්ඩායමට මේක sannivedanaya කරගන්න පුළුවන් නම් වඩා පහසුයි. දැන් මේ දිනවල දැන් අපි පිළිගත්තු කාරණාව තමයි අපිට මේ එන්නත්කරණය තුලින් මේ රෝගය නිවාරණය කරගන්න පුළුවන්. එහෙම ඒ දැඩි විශ්වාසය තුල අපි ඉන්නවා. නමුත් මේ අතරේ සමාජ මාධ්‍යවල වේවා යම් අවස්ථාවල යම් අදහස් ඉදිරිපත් කරනවා මේ එන්නත ලබා ගත්තොත් මෙන්න මේ වගේ අයහපත් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. එහෙම කියලා යම් අය යම් දේවල් කරනවා. ඒ කියන්නේ අපි ඇත්තටම මේ කිසිම දෙයක හොදක් දකින්න නැති જાතියක්ද? කියන්නේ අපිට බැරිද මේ නරක පැත්තම දකින්න නැතුව. ඒ කියන්නේ මිනිසුන් නරක දැනගන්නට ඕන. නමුත් මේ අවස්ථාවේදී නරකට වඩා යම් දෙයක තියෙන හොඳ පැත්ත නම් ඒ හොඳ පැත්ත සමාජගත කරන්න මේ sannivedanaya ප්‍රබලයෙන් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය දැන් මේනකොට YouTube නාලිකා අතිශය බහුලයි. YouTube නාලිකා තියෙනවා. ඒත් එකම ගත්තාම රූපවාහිනී මාධ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම ගුවන්විදුලි මාධ්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලේඛන මාධ්‍ය වෙන්න පුළුවන්. මේ හැම පැත්තෙම අපි හොඳ ධනාත්මක පැත්තක්. මෙන්න මේ විදිහේ දෙයක් මේක තමයි කළ යුත්තේ. මොකද මේ වෙනකොට අපි දැකලා තියෙනවා දැන් එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා යම් නගරවල. ඒතකොට මේ එන්නත් කරන වැඩපිළිවෙලට මිනිස්සු සමහර අය යන්නේ නැහැ. ඒ යන්නේ නැති වෙන්න හේතුව තමයි ඔවුන්ට අර සමාජ මාධ්‍ය විසින් ඇති කරන ලද බලපෑම යථාර්ථයට වඩා ඉහළයි. ඔවුන් ඒකට වඩා අවබෝධය තියෙන්නේ මේ අහවල් මාධ්‍ය තිබුණා මෙන්න මෙහෙම එකක්. දැන් පහුගිය දවසක ඔබතුමන්ලා දකින්න ඇති ඔය සමාජ මාධ්‍ය හරහා ගියා මේ එන්නත ලබාගත්තු කෙනෙක් අවුරුදු දෙකක් දෙකේදී මියනවා කියලා. ඉතින් මේවා දැන් මේ වෙනකොට ඒක යම් මට්ටමකට සමාජගත වෙලා තියෙනවා. නමුත් අර මිය යනවා කියන එක තාම මිනිස්සුන්ගේ ඔළුවට ගිහිල්ලා තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ කියනවානේ සබ්බේ බායන්ති මච්චුනෝ කියලා. හැම කෙනෙක්ම මැරෙන්න බයයිනේ. එතකොට මේ අපි මේ මරණය පෙනිපෙන ජීවත් වෙන මිනිස්සු. එතන මරණය පෙනිපෙන ජීවත් වෙන අවස්ථාවේ ඔබතුමා කොහොමද මේ අදහස මේ අපි මේ කතින් බැලුවා මේක ඉල්ලීමක්. මෙහෙම එකක් තියෙනවා සම්පත්නාද මේ මම පටන් ගන්න අර තේරෙන්නේ නැහැ තේරුම් ගන්න බෑ කියන එක. අපිට තේරුම් ගන්න ඕනකමක් තියෙන දේවල් අපි ඔක්කොම තේරුම් ගන්නවා. කොච්චර තේරෙන්නේ නැති භාෂාවකින් ලිව්වත් කොයිතරම් ව්‍යංගයෙන් කිව්වත් කොයිතරම් හංගල යම් දෙයක් කියන්න මහන්සි ගත්තත් තේරුම් ගන්න අපි කැමති දේවල් ටික අපි තේරුම් ගන්නවා.
අපිට වාසිදායක දේවල් ටික අපි තේරුම් ගන්නවා. අපි තේරුම් අරන් අනිත් අය ඒ වාසිය ලබන එක වළක්වන්න මේ හදන්නේ. මේ දැන් මෙතන කරන්නේ ඒකයි. දැන් ඉන්ජෙක්ෂන් එකට එන්නත ඔය දැන් ප්‍රතිශක්තිය ඇති කරන එන්නත දැන් ලෝකේ පුරාම විදගෙන මුළු ලෝකෙම තියෙන විකල්ප හොඳ හෝ විකල්පයක් නැතිනම් ඒකට එනවා. දැන් ඒක මේ අපි වළක්වනවා. මිනිසුන්ට කියලා මේ මම ඊපෙරේද මම පුදුමයි මේ ඉගෙන ගත්ත මිනිස්සු කියන්නේ පොල් වතුර විදිනවයි. පොල් වතුර කියලා විදිනවයි. ඉතින් මේ ඔබ කිව්වා වගේ මේ අවුරුදු දෙකකින් මැරෙනවා දුර්මත පතුර වල නමුත් Tamanට අවස්ථාව ලැබුණ ගමන් Taman ගිහින් විඳ ගන්න. ඒ කරන්නේ ඇත්තටම කුහකකමක්. අර කිව්වා වගේ ආත්මාර්ථකාමී තමයි. ඒ කියන්නේ මට ලැබෙන දේ අනිත් මිනිහටත් ලැබෙනවා නම් අපි පොඩි තියෙනවා හිත ඇතුලේ පොඩි තියෙනවා. අපි බලන්නේ අනිත් කට්ටියට නැති කරා. මට නැතත් තමයි අනිත් කට්ටියට නැත. ඔව්. අපේ සමාජය තුල තියෙනවනේ මට හම්බෙන්නේ නැත්නම් අනිත් අයට ලැබෙන්න ඕනේ නැහැ. ලැබෙන්න ඕනේ නැහැ. එක්ක නැත්නම් කාටවත් ඕනේ නැහැ. ඒක විනාශ කරලා දාන මිනිස්සෙක්. ඉතින් මේ වගේ විනාශකාරී මතයන් සහ විනාශකාරී මානසික මට්ටමක ඉඳගෙන මේ වගේ ව්‍යසනයක් ජය ගන්න බෑ. පළවෙනි කාරණේ තමයි ඔබ කිව්වා වගේ මේක තේරුම් ගන්න පුළුවන් පිරිසක් ඉන්නවා. තේරුම් ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම චක්‍රලේඛයක්, රජයේ චක්‍රලේඛයක් හෝ පත්‍රිකාවක් හෝ ඕකෙන් කියන්නේ පොඩි දෙයක් සාරාංශය. අපි මොලේ තියෙන මිනිස් වැඩියට තේරුම් ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඊළඟට ක්‍රියාත්මක වෙන්න ඕන විදි කීපයක් තියෙනවා. අර මඟ පෙන්වීමක් ඔස්සේ අපිට ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඇයි ඒවා ඒ විදිහට පුළුල් විදිහට හිතන්නේ නැති කියන එක මම හිතනවා අපි වැඩසටහනේ කාලේ ඉවර වෙගෙන යන නිසා එකක් තමයි මම මෙතුමා මතක් කර ආයතනික වගකීම් ගැන එතුමා පරිපාලන ඒත් එක විතරක් මම ඔබතුමන්ට මම තව කාරණාවක් එකතු කරන්න කැමතියි. මෙන්න මේක පිළිබඳව පොඩ්ඩක් අපි ප්‍රේක්ෂකයන් දැනුවත් කරමු. ඒ තමයි මේ ශාස්ත්‍රයේ සමහර ප්‍රවීණයන් ඉන්නවනේ. මේ ප්‍රවීණයන් නිහඬයි. මේකත් බරපතල ප්‍රශ්නයක් නේද? ඒ කියන්නේ අර තියෙනවනේ මේ සාමාන්‍ය විවහාර පාවිච්චි කරන සාහිත්‍යයේ මේ අබුද්දස්ස කාලෙට ලැබු කබල් යට ගිහිල්ලා මඩ කලල් උඩ එනවා කියලා කියනවනේ. අන්න ඒ වගේ දැන් මේ සමහර අර ප්‍රවීණ නොවන අය උඩට ඇවිල්ලා ප්‍රවීණ අය යට ගිහිල්ලා වුන් බොහෝ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මේ මොවුන්ටත් තියෙනව නේද යම් සමාජීය වගකීමක්. ඒකක් තියෙනවා සම්පත් මහත්තයා මේකේ එක හේතුවක් තියෙන හැම වෙන්නත් මේ ගොඩක් කට්ටිය මේ දැකලා කියන දැන් කතාවක් කියනවානේ සියල් ඔක්කොම අන්ධය වෙන රටේ ඇස් පේන මිනිහට ලෙඩක් කියලා හිතන්නේ කියලා. ඒ කියන්නේ මේ දුර්මත වලින් නැහැවිලා දුර්මත වලින් මිත්‍යාවෙන් වැහිලා තියෙන තැනක සත්‍ය දකින්න කෙනාට ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා ඕන් කල්පනා කරන මේ අපේ වගේ රටක කාලයක් තිස්සේ වෙච්ච දෙයක් ඕක. ඒ වගේ දැනුම ඇති යම් කිසි දෙයක් ගැන විචක්ෂණව කල්පනා කරන අය තමන්ගේ මතය හෝ දැනුවත් කරන්න ගිහිල්ලා පහර වැදිච්ච අවස්ථා තියෙනවා. ඒක දිගටම මේ අත්දැකීම් ලැබුවයි. එහෙම වෙලා තියෙනවා. සංස්කෘතියක් ඇතුළත අපි ගොඩනගා ගන්න ඕනේ එහෙම නැතුව. මේක උරුදු වෙන්න ඕන. ඒ වගේ අය මැණික් වගේ හොයලා අරගෙන ඒ වගේ දුර්ලභ මිනිස්සු අරන් මේ වගේ මාධ්‍ය ඉස්සරහට ගෙනල්ලා ඒගොල්ලෝ ලව්ව කතා කරන්නේ. එතකොට මේ මතය ගෙනියනවා. අනිත් කාරණය තමයි මම කියන්නේ දැන් අපි ওই දකින යම් කිසි විදිහකින් දකින අහන දකින මේ ප්‍රවෘත්ති මේ මඟ පෙන්වීම මුළු ලෝකෙම අපේ අතට එනවනේ දැන්. මුළු ලෝකෙම. ඒකට අපිට කවුරු මොන බොරුව කිව්වත් අපිට හිතන්න පුළුවන් ලෝකෙ මිනිස්සු කොහොමද මේකට මුහුණ දීලා තියෙන්නේ. මේ ජයගත් රටවල් චීනය මෙතුමා මතක් කරා චීනය මේවා තව කවරෝ රටක මොනවද මේ වෙනුවෙන් කරන්නේ. ඒන් අපිට කරන්න ඒ තේරම අපිට කරන්න පුළුවන් කමක් නැහැ අපේ තියෙන සම්පත් අනුව. නමුත් අපිට කරන්න පුළුවන් වෙන්නේ මොනවද? ඒ අපි මොනවද ගන්න පුළුවන් අපේ රටට ගැලපෙන්නවද? ওই ටික ගන්නවා. ඊළඟ කාරණේ තමයි අවසාන වශයෙන් මම මතක් කරන්නේ වැඩසටහනක් අවසන් නැවත කතා කරන්න වෙන්නේ නැහැ. අපි එක් පුජ්‍යලයට ඒ අවස්ථාවේ කරන්න පුළුවන් සුළු දේවල් ටිකක්. අන්නේ සුළු දේවල් ටික කරන්නේ. මේ ප්‍රශ්නේ ගොඩෙන්න පුළුවන්. කළ හැකි අවමදී. අවමදී. උදාහරණයක් ඇරෙද්දී අපිට පෞද්ගලික සෞඛ්‍ය ගැන මහන්සි වෙන්න පුළුවන්. දැන් මු ආවරණය පළදින එක. ඒක නිවැරදිව පළදින අපි හැමෝම දන්නවා. නිවැරදිව පළදින්න ඕන කියන්නේ. ඊයේ පෙරදා දැන් ওই නිතරම ප්‍රවෘත්තිව මාධ්‍යවල පෙන්නනවා. ඒක දාගෙන යන්න නිවැරදිව නෙවෙයි. පොලිසිය ආවට පස්සේ තමයි හරියට දාගන්නේ. කලබලයට ඒකත් ඉතින් බොහොම يعني කාටවත් බය කරන දෙයක් වගේ. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. එළියට ගිහින් ආවම Tamanට අත් දෙක හොදාන්න පුළුවන්. ඒ වගේ Taman කල එක් එක්කෙනා වෙන වෙනම කරාම මේ ලොකු ව්‍යසනයෙන් කොට එන්න පුළුවන්. ඒ වෙලාවට කල යුතු දේ ඉබේම අර අපිට මේකෙන් ගොඩ එන්නේ එක් එක්කෙනා වෙන වෙනම පුජ්‍යලිකව ඒ වෙලාවට කරන දේ හරි වැදගත්. ඒ නිසා එක පැත්තකින් අපි දැනුවත් කට්ටි මේ වගේ වැඩසටහන් වලින් හෝ ඒවා විද්‍යුතුන් කවර හෝ මාධ්‍යයක් විද්‍යුත් මාධ්‍ය ඔය වගේ පෝස්ටර් ප්‍රවෘත්ති දැනුවත් කිරීම වැඩසටහන් මාර්ගයෙන් දැනුවත් කරන ගමන්ම ඒවා ග්‍රහණය කරගන්න ඕන. දැන් අර බුදුරජාණන් වහන්සේ කියනවා වගේ අහන බණ වටිනවා දරන බණ ඊට පෙරවන ක්‍රියාවට නගන බණනේ හොඳ නේ. ඒ කියන්නේ මේ අහන හැම දෙයක්ම ක්‍රියාවට නගන්න පුළුවන් නම් ඒ සක්‍රීයව දායක වීම ඒක තමයි.
ඉතින් ඒ නිසා හැම කෙනාම මේක වෙන්න ඕන. මම හිතනවා මේ තියෙන තත්ත්වයන් මත අපේ රට පුංචි රටක් ඒ වගේම අපේ භූගෝලීය පිහිටීම අනුව අපිට මේක මැඩපවත්තන්න පුළුවන්. ඇත්ත වශයෙන් තියෙන අපි දූපත් රටක්. ඒ නිසා අපි හරියට කෙරුවොත් අපි හරි නිවැරදි බුද්ධිමත් මිනිස්සු හැටියට සාමූහික වගකීම ඉෂ්ට කළොත් මේ ව්‍යසනෙන් ගොඩ එන්න ඉච්චරම වන්න පෙරමාත්මා අවසාන වශයෙන් ඊටාත්ම කෙටියෙන් අපි අපේ සමාජයට පණිවිඩයක් දෙමු. මේ මොකක්ද අපි කරන්න ඕන මේ අවස්ථාවේ? සමාජයේ අපි කාටවත් කාර්යභාරයක් තියෙනවා. පුංචි දරුවට ඒ වගේම මේ යන්න ඉන්න මහල්ලා දක්වාම සම්පත් අඩු වැඩි විදිහට දෙන කාර්යභාරයක්. අපි කවුරුත් අපිට කරන්න පුළුවන් අවමදේ මේ ප්‍රසංගයෙන් ගොඩ එන්න කරමු කැප වෙලා ඒකේ ප්‍රතිඵලය මිහිර වෙනවා අපේ අනාගත පරම්පරාවට. ඒක තමයි ඉල්ලන්න තියෙන්නේ. එහෙනම් අපි සියලු දෙනාම සූදානම් වෙමු මේ හොඳ ප්‍රතිඵලයක් හොඳම රටක් දකින්න තමයි අපේ අපේක්ෂාව. මේ රන්වන් දෙරණ යහපත් වූ දේශයක් හොඳම රටක් බවට පත් වුණොත් ඔබට මට පමණක් නොවේ අපේ අනාගත ඔබේ දරුවන්ට සමස්ත ජීවීන්ටම මේ භූමිය යහපත් වූ දේශයක් බවට පත් වෙයි. එහෙනම් අපි සියලු දෙනාගේම අපේක්ෂාව මෙයයි. අපි එහෙනම් ඔබගේ නිවසේ යාලින්දෙන් සමුගෙන යන්නටයි සූදානම. අපි නිරන්තරයෙන්ම ඔබගේ අදහස් සඳහා වටිනා අවස්ථාවක් ලබා දෙන්නට වටිනාකමක් ලබා දෙන්නට බැඳී සිටිනවා. ඒත් එක්කම අපි නිරන්තරයෙන් මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කර සිටිනවා. ඒ වෙනුවෙන් ඔබට පුළුවන් ඔබේ වටිනා අදහස් අපිට ලියලෙවන්න අපේ ලිපිනේ හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. ඒ වගේම ඔබට පුළුවන් අපිට දුරකථනයේ නමතලා ඔබේ වටිනා අදහස් අපිට ඉදිරිපත් කරන්න. අපේ දුරකථන අංකය 077 321 3966. එහෙමනම් අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න නිරන්තරයෙන්ම ඔබේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා හදා ගන්නට. එහෙමනම් ගිහින් එන්නම් තවත් දවසක හොඳම රටක් හා සමගින් හමු වෙමු. මුද්දර මිහිරෙන් අද විශේෂ මුද්දරයක් ගැනයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මුද්දරය 2015 ලෝක තැපැල් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය නිකුත් කළ විශේෂ සමරු මුද්දරයක්. මේ මුද්දරය තුල කියවෙන්නේ ලෝක ප්‍රථම තැපැල් මුද්දරේ කතාව පිළිබඳව. ලෝක තැපැල් සේවාවේ තැපැල් ගාස්තු ගෙවීමේ ක්‍රමය පසුගියුම් ක්‍රමයක තිබිලා පෙරගියුම් ක්‍රමයට ආපු ප්‍රථම සංදිස්ථානය තමයි මේ පෙනි බ්ලැක් කියන බ්‍රිතාන්‍ය තැපැල් මුද්දරය ලෝක ප්‍රථම තැපැල් මුද්දරය බිහිවීම. මේ මුද්දරය 1840 මැයි මාසේ තමයි අලෙවි කළේ. ඒ මැයි මාසේ අලෙවි කරනවත් එක්කම මේ ලෝක තැපැල් ඉතිහාසයේ ප්‍රථම තැපැල් මුද්දරය හැටියට සඳහන් වුණා. වසර 100 ගණනක් තිස්සේ ලෝක විවිධ රටවල පැවති අවිධිමත් මෙන්ම විධිමත් තැපැල් සේවාවන් වඩාත් විධිමත් සේවාවක් බවට පත්වන්නේ ප්‍රථම තැපැල් මුද්දරය වන පෙනී බ්ලැක් බිහිවීමත් සමග. ඒ වන විට බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මකව තිබූ පසුගියුම් තැපැල් ගාස්තු ක්‍රමය වෙනුවට විධිමත් පෙරගියුම් තැපැල් ගාස්තු ක්‍රමය අනුව තැපැල් ගාස්තුව ගෙවා ඇති බවට තැපැල් භාණ්ඩය මත ලේබලයක් අලවා එම භාණ්ඩ තැපෑලෙන් යැවීමේ යෝජනාව බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් රෝලන් හිල් විසින් 1837 දී බ්‍රිතාන්‍ය රජය වෙත ඉදිරිපත් කරන ලද තැපෑල් ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ යෝජනා කර තිබූ අතර එය බ්‍රිතාන්‍ය රජය විසින් පිළිගන්නා ලදී. මේ විදිහට පිළිගත්තු යෝජනාව අනුව තමයි මේ පෙනී බ්ලැක් තැපැල් මුද්දරය නිෂ්පාදනය වෙන්නේ. එතකොට මේ පෙනී බ්ලැක් තැපැල් මුද්දරයේ විස්තර කියවෙනවා. පෙනී බ්ලැක් මුද්දරයේ ප්‍රමාණය මිලිමීටර් 19 වැඩි කිරීම මිලිමීටර් 22 වූ අතර එක් මුද්දර පත්‍රිකාවක මුද්දර තීරු 12ක් හා පේලි 20ක් වශයෙන් මුද්දර 240ක් අඩංගු වුණා කියලා තියෙනවා. මේ මුද්දරය 1841 ජනවාරි මාස දක්වා මුද්‍රණය කළා. මුළුමනින්ම මුද්‍රණය කළ මුද්දර සංඛ්‍යාව 6,88,00,000ක් ඉක්මවලා ගියා. ඔබට පේනවා මේ සමරු මුද්දරේ සටහන් වෙන්නේ ඒ ලෝක ප්‍රථම තැපැල් මුද්දරයේ පිළිරුවක්. මේ කියන්නේ ප්‍රතිබිම්බයක්. ඒකම මේ ලෝක ප්‍රථම තැපැල් මුද්දරේ නිර්මාතෘවරයා ගැනත් මෙම මුල් දින කවරේ සඳහන් වෙනවා. එතකොට මේ මුද්දරය පිළිබඳව ඊටාෂෙන් මේ නිර්මාණය පිළිබඳවත් කියවෙනවා. 1834 දී විලියම් වයන් විසින් කරන ලද එවකට 15 වී ඇති වූ වික්ටෝරියා කුමරියගේ රුවෙහි කැටයමක් ඇසුරින් 1837 දී ලන්ඩන් නගර සංචාරය පිළිබඳ සිහිවනු පිණිස නිර්මාණය කරන ලද සිහිවටන පදක්කමෙහි
දැක්වෙන වික්ටෝරියා කුමරියගේ උඩුකයරුව අනුව චිත්‍ර ශිල්පී හෙන්රි කෝබෝල්ට් විසින් සිතුවමට නගන ලදුව චාල්ස් හීත් සහ ෆෙඩරික් හීත් පියපුතු දෙපළ විසින් මුද්‍රණ තහඩු මත කැටයම් කරන ලද රුව මේ අයුරින් මුද්‍රණය කර තිබුණි. ඒ සමරු මුද්‍රණය පිළිබඳ විස්තර මේ පත්‍රිකාවේ සඳහන් වෙන මුද්‍ර නිවේදනයේ මේ විදියට 2015 ඔක්තෝබර් මාසේ 9 වෙනිදා තමයි මේ මුද්‍රණය නිකුත් කරේ සමරු මුද්‍රණය. ලංකාවේ මුද්‍රණය රුපියල් 10ක වටිනාකමෙන් යුත් මේ මුද්‍රණයේ සැලසුම්කරු තමයි රුවන් ඉන්ද්‍රජිත් උපසේන මහත්මයා. මුද්‍රණයේ ප්‍රමාණය වෙන්නේ මිලිමීටර් 41 වැඩි කිරීම මිලිමීටර් 30යි. මුද්‍රණයේ හැඩය තිරස් හැඩය. මේක තමයි මේ මුද්‍රණය පිළිබඳ පෙනි බ්ලැක් මුද්‍රණයේ සිහිවටන මුද්‍රණය. අපේ සමරු මුද්‍රණය ලෝක තැපැල් දිනය 2015 වෙනුවෙන් නිකුත් කළ විශේෂ සමරු මුද්‍රණය පිළිබඳ ඔබේ දැන ගැනීම පිණිස මා අද මුද්දර මිහිර තුලින් ඉදිරිපත් කළේ.